හරි අපි පටන් ගමු. බහුපද ශ්‍රිත කියලා ලිව්වනම් හරි. බහුපද ශ්‍රිත මාතෘකාව වෙන්න ඕනේ ඒක. ශේෂ ප්‍රමේය කතාවක් නෙමෙයි. බහුපද ශ්‍රිත එන්න ඕනේ. මම ලියන්න නැතුව ඉන්න තේරෙන්නේ බහුපද ශ්‍රිත ලියන්න. හරි. බහුපද ශ්‍රිත. හරි කොහොම එන්න ඕනේ. හරි. එතකොට සරලව මෙහෙම බලමු. මුලම ටික අර අපි ලිවලට එහෙට මෙහෙට පැන පැන යන්නේ නැතුව ටික නිදහසේ බලමු. මේ පාඩම පොඩිම පොඩි පාඩමක් නේ. බොහෝම පොඩි පාඩමක්. ගාණෙන් භාගයක්. දැන් අද දැන් ඊළඟ දවස් වෙනකොට පාඩම ඉවර කරලා ගණන් ටිකත් ඔක්කොම හදලා අපි අර අවපු ගණන් 21ම හදලා ඉවර කරන සයිස් එකට අපි දවස් දෙක යනකොට සෙට් කරගමු. ඒ සතුටින් ඉන්න පුළුවන්. ඕකේ දෙවෙනි අනික් කොටස දන්නවනේ වර්ගජ සමීකරණ කියලා. ඒක ඕන හරකට පුළුවන් නේ. ඒ නිසා මේකත් අල්ලගත්තම අරකත් අල්ලගත්තම කිලින්ම ගානක්. ඒකලා ගණන් ටික ඔක්කොම හදලා අර A+ ගණනුත් හදලා P+ ගණන් ටිකත් හදලා අමුතුම ප්ලෑන් එකකට ඉවර කරගමු. ඉතින් මම දන්නවනේ මගේ රටාව ඔහම ගිහිල්ලා දුන්න ගම ඔක්කොම ටික හරියනවා කියලා පිළිවෙලට. ඒ නිසා මෙතන හරි පිළිවෙලට යමු. වචනෙත් හොඳට බලාගෙන මොකක්ද මේ කියන්නේ හැම අකුරක්ම අකුරෙන් අකුර තේරුම් අරන් පිළිවෙලට ඉවර කරගමු. ලොකු දුරකට යන්න පුළුවන් හරි ලස්සනට. බහුපද ශ්‍රිත කියන එක කඩලා ගත්තොත් නම් මේ බහු කියන්නේ ගොඩක් කියන එක. පද කියන්නේ පද කියන එක කියමුකෝ. සරලව ටික සිංහලෙන් ගමුකෝ. ඒක ශ්‍රිත කියන්නේ 100%ක් ශ්‍රිතයක් කියන්නේ සම්බන්ධයක් කියන එක. ඒක පද කීපයක සම්බන්ධයකට තමයි අතරම බහුපද ශ්‍රිතයක් කියලා කියන්නේ සිංහලෙන්. ගණිතමය වශයෙන් ටිකක් ඊට වඩා විධිමත් ක්‍රමයක් තියෙනවා. නමුත් සිංහලෙන් ගෙක් බැලුවොත් පද කීපයක් තියෙන සම්බන්ධයක්. ඒතර සම්බන්ධයක් කියන්නේ මොකක්දයි? ඒක මම විස්තර කොට කියන්නම්. ඉතින් ඕක තමයි බහුපද ශ්‍රිතයක් කියලා කියන්නේ සාමාන්‍ය විදිහට. ගණිතමය වශයෙන් හැබැයි ඕක කියනකොට ඊට විධිමත්ව කියන්න ඕනේ. ඒ විධිමත්ව කියන එක කවදාවත් අපෙන් අහන්නේ නැහැ කොහොමද මේක වෙන්නේ කියලා. නමුත් අර ඉදිරිපත් කිරීමේ පොඩි කතාවක් තියෙන්න ඕනේ. ඒ නිසා බොරුවට කිසිම හේතුවක් නැතුව අර පාඩම මුල අඩිය තියෙනකොට හරියට තියන්න ඕන නිසා බොරු ටිකක් ලියලා ඊට පස්සේ මම උදාහරණ වලින් ඒක විස්තර කරන්නම්. දැන් නිකන් ගත්තොත් එම් වාහනය කියන කුමක්ද ඇහුවොත් එහෙම නිකන් කාර් එකක් පෙන්නලා වාහනයක් කිව්වට හරියන්නේ නැහැ නේ. වාහනයක මොනවා හරි අර්ථයක් ඇතිනේ. ඉතින් මේ කතාව හරහා උදාහරණයක් කාර් එක ගේන එක හරි. ඒ වගේ බහුපදයක් කියන්නේ මොකක්ද කියන එක මම කියන්නම්. ගණිතමය වශයෙන් මෙන්න මෙහෙමයි බහුපදයේ අර්ථ දක්වන්නේ. ඇත්තටම ඒක නොලිය අඩිය තියන්න මට හිතෙන්නේ නැහැ. ඒ නිසා අපි ෂණිකව ඒක දඩබඩ ගාලා ලියමු. මෙන්න ලියමු. මම දැන්ට මෙහෙම දානම් a0 x බිඳුව දාමුකෝ. කොහොමද මතකයි ධන a1 x1 ධන a2 x2 තේරුම කියන්නම් ධන an xn කියමුකෝ. හරි. මේක ලියලා පස්සේ තේරුම කියන්නම්. ආකාරයට වූ x හි සම්බන්ධතාවයක්. ආකාරයට වූ x හි සම්බන්ධතාවයක් x හි බහුපද ශ්‍රිතයක් නම් වේ. x හි බහුපද ශ්‍රිතයක් නම් වේ. මේක ලියලා ඉවර කරලා කතා කරමු. යටින් දියමු මෙහෙම විස්තරයක්. මෙහි a0, a1 තිත්තුණක් an තාත්වික නියත වන අතර මේක විහිළුවක් වගේ පෙනුනට මේකේ හොඳ දෙයක් තියෙනවා. අර මොනවා හරි වචනයක් කියනකොට ඒ වචනේ හොඳට ඇඟ ඇතුළටම ගන්න ඕනේ. මොකද මේකේ තියෙන්නේ පොඩි වචන ටිකක් නේ. ඒ පොඩි වචන නිසා පොඩි වචන ටික හරියටම තියෙන්න ඕනේ. an තාත්වික නියත වන අතර සිම්පල් n ධන පූර්ණ සංඛ්‍යාවකි. සිම්පල් n ධන පූර්ණ සංඛ්‍යාවකි. හරි. එතකොට ඇත්තම කතන්දරය දැන් ආයෙකින් කතා නොකරමු. මම මේ ලියාගත් එක විස්තර කරන්න අදහස් කරන්නේ නැහැ. මම තියරි ක්ලාස් එකක් කරනවා ඕක විස්තරයක් කරනවා. නමුත් මම රිවිෂන් යන නිසා මේක විස්තර කරන්නේ නැහැ. මම පස්සේ විස්තරයක් දැන්ට මෙහෙම ගේන්නම්. මෙන්න කතාව. අපි මේකත් කියමු රිවිෂන් නිසා රිවිෂන් එකට ගැලපෙන්න යන්නත් ඕන. බහුපදයක් කියලා කියන්නේ මොනවා හරි බහුපද ශ්‍රිතයක් කියන්නේ පද කීපයක සම්බන්ධයක්. එතකොට අපි මේ පද කීපයක සම්බන්ධයක් කියන එක අපි හොඳට දන්නවා. දෙන්නෙක් අතර සම්බන්ධයක් කියන එක අපි මේක හිමීට අමතක කරමුකෝ. ඒ ටික ඔක්කොම අමතක කරමු. මම ගත්තොත් එම් y සමානයි x වර්ග ධන 3x ඍණ 1. මේක ඇත්තටම බහුපද ශ්‍රිතයක්ද කියන එක අපි පස්සේ බලමුකෝ. දෙන්නෙක් අතර සම්බන්ධයක්. මේ x ට අනුව y වෙනස් වෙන විදිහ. එතකොට දෙන්නෙක් අතර සම්බන්ධයක් කියන එක හරි ලස්සන පොඩි කතාවක්. මම මේකට හැමදාම පොඩි උදාහරණයක් දෙනවා. අපි මේකෙන් කතා කරලා යමුකෝ. y සමානයි මම කියන්නකෝ 5x ධන 100 කියලා. මේක දෙන්නෙක් අතර සම්බන්ධයක්. අපි පොඩි විදිහටම කතා කරලා ලියමු. මොකද උතනින් මුල හරියටම අඩිය තියාගත්තම හොඳයි. මේ තියෙන්නේ මොනවා හරි දෙන්නෙක් අතර සම්බන්ධයක්. ඒකෙන් උදාහරණයක් වශයෙන් මම දෙන්නෙක් අතර සම්බන්ධයක් කියන එකට බොහොම අටවසර ශිෂ්‍යත්වයට වගේ බහැලා මම මේක කතා කරොත් මේ තියෙන්නේ අපි නිකන් උදාහරණයක් කියමුකෝ x කියන්නේ ආයතනයේ ඉන්න සුළු සේවකයෙක්ගේ වැටුප.
y කියලා කියන්නේ එතන ප්‍රධානියාගේ වැටුප. එතකොට මේ දෙන්න අතර දෙන්නගේ වැටුප් අතර පොඩි සම්බන්ධයක් තියෙනවා. හැමදාම පඩි වැඩි වෙනකොට පඩි වැඩි වෙන්නේ සුළු සේවකයට රුපියල් 1000 නම් ප්‍රධානියට 1000 නෙමෙයි. ඊට වඩා වෙනස්නේ. ඒතර ඒ කම්පැනි හරි ඒ ආයතනයේ නීතිය තමයි සුළු සේවකයට රුපියල් X දෙනව නම් ඒ වගේ 5ක් වැඩි කළා තව රුපියල් 100ක් එකතු කරලා හරි 1000ක් එකතු කරලා හරි තමයි දෙන්න ඕන ප්‍රධානියට. සරල කතාවක් නෙමෙයි දෙන්නෙක් අතර සම්බන්ධයක්. ඒතර රුපියල් 1000ක් හම්බෙනවා නම් සුළු සේවකයට වැඩිවීම 6000ක් හම්බෙනවා ප්‍රධානියට. මේ දෙන්න අතර සම්බන්ධයක්. ඒතර මේක එක එක අගයන් වලට මේක වෙනස් වෙනවා. බොහොම සරල කතාවක්නේ. ඒකේ පරිවර්තනයක් තමයි මේ තියෙන්නේ. ඒතර මේ වගේ පද කීපයක් සමග ලියන්න පුළුවන් සම්බන්ධයකට අපි බහුපදශ්‍රිතයක් කියලා සරලව දැනට කියමු. කතන්දරේ හරි. ඒතර දෙන්නෙක් අතර සම්බන්ධයක් කියන එකෙන් මම අදහස් කරේ ඒක. අපි දැන් ඇත්තටම දිගටම කතා කරන්නේ ඒව ගැන තමයි. එතකොට ගණිතයේ බහුපදශ්‍රිත කියලා ටිකක් විශේෂිත වූ ක්‍රමයක් අංකණය කරලා තියෙනවා. ඒතර සාමාන්‍යයෙන් මේ x කියන්නේ සුළු සේවකයා y කියන්නේ ප්‍රධානියා කියන එක අපිට ඇඟට වදිනවා. සාමාන්‍ය කතාවක්නේ. හැබැයි ඒක දෙනකොට අපි මේක දැක්කත් ඒකත් අපිට තේරෙනවා මේක අපි O level මේක කතා කරලා තියෙනවා. තව පොඩ්ඩක් විශේෂ වෙනකොට ගණිත දැන් අපි A level වලට බහිනකොට මේ y කියන එක අපි වෙන අංකණයකින් දෙනවා. දන්නවනේ මොකක්ද අංකණය කියලා? සාමාන්‍ය දින පොදු අංකණය fx කියලා. ඒතර මෙන්න මේකේ තේරුම මේක කෙලිම අංකණයක්. 100% මේ y තියෙන්නේ. yx කිව්වොත් අපිට ඕනම එකට yx ගැන තේරෙනවා. හැබැයි y එක අයින් කළා fx දැම්මම පොඩක් අපහැද්දි වගේ පේනවා. නමුත් ඒකේ අපහැද්දියක් නැහැ 100%ක් y තියෙන්නේ. එහෙනම් මේක පොඩි විශේෂ අංකණයක්, පොඩි ලස්සන අංකණයක්. x වල සම්බන්ධතාවයක් තමයි තියෙන්නේ මේ විදිහට. x වල සම්බන්ධතාවයක් තියෙනවා මේ විදිහට. කියන්නේ y කියන්නේ x උත් එක්ක දැක්වෙන ඒ දෙන්න අතර සම්බන්ධය y වලින් පෙන්වනවා වගේ මේකට කෙලින්ම අපි fx කියලා අංකණයක් දානවා. fx දානවා තව gx hs ඕන එකක් දානවා කියලා අපි දන්නවනේ. සාමාන්‍ය ලියන්නේ මෙහෙම තමයි. ඒකට මම මින් ඉදිරියට මම තියරි ක්ලාස් වල මීට වඩා වෙනස් උගන්වන්නේ මේ මින් ඉදිරියට අපි මේක ලියනකොට y කියලා දාන්න නැතුව නිකම්ම ලියන්නෙත් නැතුව y කියලා දාන්නෙත් නැතුව fx කියන අංකණය මම පාවිච්චි කරන්නම්. ඒක gx අංකණයත් අපි අවශ්‍ය වෙලාවට දානවා. hx කියලා ඕන එකක් දැම්ම මේ වගේ සාමාන්‍ය අංකණය තමයි මේ තියෙන්නේ. එතකොට මේ ගැනත් අපි පොඩ්ඩක් කතා කරන්න ඕන. fx කියන එකේ සම්පූර්ණ තේරුම x වල සම්බන්ධතාවයක් කියන එක තමයි මේකේ තේරුම. x වල සම්බන්ධතාවයක් කියන එක තමයි මේකේ තේරුම. මේක දෙකට එහෙම කඩන්න බෑ. මේ දෙකක්. f වැඩි කිරීම x එහෙම නෙමෙයි. මේක තනි අංකණයක්. x වල යම් සම්බන්ධතාවයක් තියෙනවා මෙන්න මේ විදිහට. ඒතර මේක තනි එකක්. කියපු දේ තේරෙන්නේ බොහොම සරල පොඩි දේවල්. එහෙනම් මින් ඉදිරියට මම මෙහෙම තමයි අංකණය කරන්නේ. අපිට යම් තැනක මේ fx තියෙන තැන කාටරි ප්‍රශ්නයක් එහෙම આવුත් මේ වෙනුවට මේක මකලා දාලා y දාගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. අර්ථයට කිසිම හානියක් වෙන්නේ නැහැ. y ට වඩා fx තියෙන එකේ පොඩි වාසි ටිකක් ඉස්සරහට තියෙනවා. රයිට්. ඇති හොඳටම. දැන් මට කතා කරන්න ඕන මොකද මේක ලියන එකේ තේරුම ඇඟට හොඳට තියෙන්න ඕන. හරි. දැන් මම කතාව අයින් කළා මෙන්න මේ වගේ තැනකට එනවා. මම දැන් උතන කතා කරා මෙහෙම දෙයක්. බහුපදශ්‍රිතනේ අපිට ඕන වෙන්නේ මම නා fx අංකණය දැන් ඕන ගැන කතා කරා. ඒක මම පාවිච්චි කරනවා. බහුපදශ්‍රිතයක් කියනකොට පද කීපයක සම්බන්ධයක් තමයි තියෙන්නේ. හැබැයි එහෙම තිබුණාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම දැන් අපි ඔක්කොම දාමු. උදාහරණ කියලා දාමු. මේ උදාහරණ විස්තර කරන්න. උදාහරණ දීලා මම fx පාවිච්චි කරනවා. හරි. උදාහරණ තමයි fx සමානයි ලියමු ඔක්කොම 5x වර්ග ධන 3x ඍණ 1. කිසිම ප්‍රශ්නයක් නැහැ මේක බහුපදයක් වේ. මේක බහුපදයක කියලා ලිව්වත් ප්‍රශ්නයක් නැහැ මේක බහුපදයක් තමයි. ඕනනම් පොඩි හරියක් දැම්මත් කමක් නැහැ නැත්නම් බහුපදයක කියලා ලිව්වත් කමක් නැහැ. ඊළඟ තවත් එකක් මම ලියන්නකෝ fx සමානයි මෙන්න මෙහෙම දෙයක්. ඔව් ඉතින් එතකොට අනේ තව දෙයක් කියන්න ඕන. මේක බහුපදයක් වෙන්න නීති ටිකක් තියෙනවා. දැන් හිමිනේ කතා කරමු ගණිතයෙන් බහුපදයක් වෙන්න නීති ටිකක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ නීති ටික හොඳ පැහැදිලිව තියෙන්න ඕන. මෙන්න ඒකේ නීති ටික මම හොඳ පිළිවෙලට කියන්න. මේක බහුපදයක්ද? ඔව්. බහුපදයක් වෙන්න නම් වෙන්න ඕන මෙන්න මෙහෙමයි. මෙන්න මේ වගේ x වල බල තියෙනව නේද? ඒ තියෙන x වල බල 100%ක් පූර්ණ බල වෙන්න ඕන. ධන පූර්ණ වෙන්න ඕනේ. ධන පූර්ණ වෙන්න ඕනේ. මම ඉදිරියේදී කියන්න වෙන්නේ නැති මොකද්ද කියලා. මේක ධන පූර්ණගයක්ද? ඔව්. මේක ධන පූර්ණගයක්ද? ඔව්. මෙතන බිඳුව හෝ ධන පූර්ණගයක් වෙන්න ඕන. ඔයයි කතාව. මේ x වල බිඳුවනේ මෙතන තියෙන්නේ. ඊට අමතරව මෙන්න මේගොල්ලන්ගේ තියෙන මේකට අපි සංගුණ කියන්නේ. මේ සංගුණකයේ තාත්වික සංඛ්‍යාවක් වෙන්න ඕනේ. තාත්වික සංඛ්‍යාවක් වෙන්න ඕනේ. වර්ගමූල ඍණ 9 අපි දන්නවනේ අතාත්වික සංඛ්‍යාවක් කියලා සංකීර්ණ සංඛ්‍යාවන්නේ. ඒතර මේක මේ වගේ එකක් ඉස්සරහට තිබුණොත් ඒකට බහුපද සම්බන්ධයක් කියලා කියන්නේ නැහැ. ඒකයි කේස් එක. බහුපදයක් වෙන්න නම් මේක තාත්වික වෙන්න ඕනේ. මේක තාත්වික වෙන්න ඕනේ මේක තාත්වික වෙන්න ඕනේ. පැහැදිලි කතන්දරේ හරි. මම නීති දෙකක් කිව්වා. මේවා පූර්ණ බල වශයෙන් තියෙන්න ඕනේ බිඳුව ඇතුළු. මම ඉස්සරහ මගදී උදාහරණ කියන්නම්. ඊට අමතරව මේ සංගුණක තාත්වික වෙන්න ඕනේ. තව නීතියක් තියෙනවා. පද ගාන පරිමිත වෙන්න ඕන. උතන සම්පූර්ණ එක ලියුන්නේ නැද්ද නැහැ. පද ගාන පරිමිත පද ගානක් වෙන්නත් ඕන. අනන්තයේ දිගටම අර 33ක් දාගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ. දැන් අපි මෙහෙම ගත්තොත් එimhe 5 ධන 3 නැත්නම් අපි මෙහෙම ගමුකෝ.
5 ධන 3යි x ධන මොන නැත්නම් ඉස්සරහට ගිහලා 33කින් ඉස්සරහට අපි දිගටම අරන් යන්නේ. ඒ වගේ එකක් බහුපදයක් වෙන්නේ නැහැ. ඒකට හේතුව පද අනන්ත ගාණක් තියෙන්න බෑ. පද පරිමිත ගාණක් තියෙන්නත් ඕන. ඔය නීති තුනට යටත් වුණොත් තමයි අපි ඒකට බහුපදයක් කියලා කියන්නේ. අපේ පාඩම ඇතුලේ අපි කතා කරන්නේ ඒව ගැන විතරයි. බහුපද ගැන විතරයි. කියපු දේ පැහැදිලි වෙන්න ඕන. හරි. එහෙනම් මේක බහුපදයක්ද? ඔව්. තාත්වික සංගුණක බල පූර්ණයි පරිමිත පද ගාණක් මේක බහුපදයක් වෙනවා. තවත් උදාහරණයක් ලියමුකෝ අපි. x වල 4 වෙනි බලය ධන 6යි x වල ඝනය ඍණ 8. හරි. මේකත් බහුපදයක් වෙනවා. ඒකත් හරි. මම තව එකක් දාන්න. දාමු මේ කතන්දරයක්. x වල ඝනය ධන 5x වර්ගය ධන වර්ගමූල x ඍණ 1. මේක බහුපදයක් වෙන්නේ නැහැ. යන්තම් එහෙම මේ ලියා ගන්න ඕනේ. මේකට පොඩි හරියක් දාලා මේකට පොඩි වැරද්දක් දැම්මම නම් හරි. මේක වරදින්න හේතුව මේකේ බලය පූර්ණ මේ වර්ගමූල x භාග බලයක් ඇති බැවින් x හි භාග බලයක් ඇති බැවින් මම මේවා ලියන්නේ නැහැ. මේ වැතරම දන්න කියන දේවල්නේ. දන්නේ නැත්නම් දැනගන්න තමයි මේ කියන්නේ. මොකද ඉදිරියේදී මම මේ වචන පාවිච්චි කරනවා. ඒතර මම මේක කියලා ඉවරයි. මේක බහුපදයක් වෙන්නේ නැහැ. හේතුව x වල භාග බලයක් තියෙනවා. පූර්ණ බල විතරයි තියෙන්න ඕනේ. ඒක ඉතාල මේවා අර විහිළු වුණාට ශිෂ්‍යත්වෙත් බව අපි දෙගොල්ලම දන්නවනේ. ඒ වුණාට මේවා හරි වටිනවා. මොකද අර කතාව සම්පූර්ණ යන්නේ ඕක ඇතුළේනේ. ඒකට පොඩි පොඩි දේවල් හැමදේම තියෙන්න ඕනේ. මේක බහුපදයක් නොවෙන්න හේතුව හරිනේ. ලියන්න ඕන හේතුව ඕන නම් x වල භාග බලයක් ඇති බැවින්. බහුපදයක් වෙන්නේ නැහැ. අපි දැන් කතා කරන්නේ බහුපද. මේක බහුපදයක් මේක බහුපද මේක බහුපදයක් වෙන්නේ නැහැ. හරි මම තව එකක් ලියන්නම්. fx සමානයි. අපි බලමු x වල 4 ධන ඍණ 5යි x ඝනය ධන 4 යට x ඍණ 2 ධන 2. හරි. මේක බහුපදයක් වෙනවද නැද්ද? වෙන්නේ නැහැ. 1 යට x පදයක් ඇති බැවින් x ඍණ බලයක් ඇති බැවින්. තේරෙනවද? මේක බහුපදයක් වෙන්නේ නැහැ. මේ වැරද්දක්ද මේක? හරි. ඒ ටික හරි. ඊළඟට යන් තව එකක්. දැන් fx අයින් කළා මම gx කියලා ගන්නම්. gx සමානයි 5යි x වල 4 ධන 3යි x වර්ගය ධන වර්ගමූල ඍණ 3යි x ඍණ 1. මේක බහුපදයක් වෙනවද? වෙන්නේ නැහැ. අතාත්වික සංගුණකයක් ඇති බැවින් බහුපදයක් වෙන්නේ නැහැ. ඒතර බහුපදය කිව්වොත් කවදාවත් මේව නැහැ. අන්න ඒකයි විශේෂත්වය. තේරුම් කතන්දරේ හරි. මේක බහුපදයක් වෙන්නේ නැහැ. ඒ කතන්දරේ හරි. අපි අපරිමිත පද ගාණක් නැහැ කියන එක දෙයට ලියන්න ඕනේ නැති වෙයි. ඕනේතර බහුපද වනේව නොනේව කියන එක අපිට දැන් සාමාන්‍ය දල වශයෙන් තේරෙන්න ඕන. දල වශයෙන් මූලිකව තේරෙන්න ඕනේ. මේ වගේව බහුපද වෙන්නේ නැහැ. බහුපද වෙන්නේ නැහැ. බහුපද වෙන්නේ නැහැ. මේවා හරි. දැන් අපි කතා කරන්නේ බහුපද ශ්‍රිත. ඒ කියන්නේ අපි අර උඩ තියෙනවා වගේව විතරයි අපි කතා කරන්නේ. අනිත් ඒවා කතා කරන්නේ නැහැ. පැහැදිලි කතන්දරේ ඔන්න බහුපදයක් කියන එකේ තේරුම. ඇත්තටම ඕක හරියට නැති වුණොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඔතනදී ඕක හරියට ඇඟේ තියෙන්න ඕන. රයිට්. ඉක්මනට යමු. දැන් පට ගාලා මාත්‍රය කියලා මාත්‍රකාව ලියමු. හරි වැදගත් මේ ටික. මාත්‍රය. මාත්‍රය මම ටිකක් මේ ටික ඉක්මනට යමු නිකන් බොරුවට අදින එක තේරුම නැහැ නේ. හරි. යටින් පොඩි විස්තරය ලියමු. ඉහත ආකාරයට වූ බහුපද ශ්‍රිතයක x හි වැඩිම දර්ශකය මාත්‍රය ලෙස වේ. x හි වැඩිම දර්ශකයේ මාත්‍රය ලෙස වේ. අපි දැන් උදාහරණයක් යමු. බොහොම තියෙන වැදගත්ම මාතෘකාව කිව්වට අවුල hina යනවා තමයි. මේක දන්නේ නැති කවුරුත් නැහැ තමයි. නමුත් මුළු පාඩම තියෙන්නේ උතන. මුළු පාඩම තියෙන්නේ මේ මුල් ටිකේ. මුල් ටිකේ තමයි සම්පූර්ණ පාඩම තියෙන්නේ. ඒ නිසා මේ කියන ඒවා විහිළුවට නැතුව දැන් හොඳට තේරෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. පොඩි හරි අපහැදිලියක් අද නම් මේක හරියට අහගත්තේ හොඳටම අහගෙන ඉන්න ඕන. අහගෙන කියන්නේ හොඳටම තේරුම් ගන්න ඕනේ. මොකද මේ වචනත් එක්කම තමයි ඉස්සරහට අපිට යන්න වෙන්නේ. දැන් අපි කතා කරන්නේ මාත්‍රය. මේ වගේ ගණන් වල මාත්‍රය කියලා කතා කරනවා මෙහෙම. මාත්‍රය කියලා අපි මෙතනින් උදාහරණයක් යමු. මේකේ මාත්‍රය. මේක බහුපදයක්ද? ඔව්. බහුපද නොවනේ වගේ මාත්‍ර තියෙනවද? නැහැ. බහුපදයක් වුණොත් තමයි මාත්‍රය තියෙන්නේ. එහෙනම් මේකේ මාත්‍රය කීයද? මෙන්න මේ මාත්‍රය 2යි කියලා තමයි කියන්නේ. මාත්‍රය හොයාගන්නේ කොහොමද? මෙන්න මේ විදිහට තියෙන බහුපද ශ්‍රිතයක x වල වැඩිම දර්ශකයට අපි මාත්‍රය කියලා කියනවා. වටිනාකමේ උපරිමයි කියන්නේ මේකම තමයි පාඩම වගේ සයිස් යන්නේ. මේකේ මාත්‍රය කීයද? 4යි. මේකේ මාත්‍රය කීයද? මාත්‍රයක් නැහැ. මාත්‍රය බිඳුවයි හිමනේ මාත්‍රයක් නෙමෙයි. මේක බහුපදයක් නෙමෙයිනේ. බහුපද නොවනේ වගේ මාත්‍ර කතා කරන්නේ නැහැ. අපි දැන් මේ පාඩම ඉවර වෙනකන් කතා කරන්නේ බහුපද ශ්‍රිත විතරයි. කතාව තියෙනවා බහුපද ශ්‍රිත විතරයි. අපි මේ වගේ ඒවා විතරයි කතා කරන්නේ. මේක බලය වොන්තරම් වෙන්න පුළුවන්. මේව කතා කරන්නේ නැහැ. කියපු දේ පැහැදිලිනේ? හරි. එහෙනම් මේකේ මාත්‍රය වැඩිම බලය. හරි. තේරුණා එක. උදාහරණ කෙල්ලීමටක් ගාලා උදාහරණ fx සමානයි. අපි ගමු මේක x වල 4 වෙනි බලය දන්න 6යි x ඝනය ඍණ 1. හරි. ශනිකව කමාවත් දැලියු මාත්‍රය කියලා. මාත්‍රය කීයද? මාත්‍රය 4යි. ඉරි දෙකකුත් ගහමු. රිවිෂන් එක පටපට ගාලා යමු. ගමු gx කියලා. gx සමානයි x වර්ග ධන
5 x ඍණ 1 වරක් x ඝනය ඍණ 3x ධන 1. හරි. ක්ෂණිකව මේකේ මාත්‍රය ලියමු බලන්න. මොකද්ද මේකේ මාත්‍රය? 2ද 3ද? 3 නේ. මාත්‍රය වෙන්න 3යි මේකේ. හේතුව මේ 3 බලයක් තියෙනවනේ මේ මාත්‍රය 3යි. ද 2යිද? එහෙම කතන්දරයක් එහෙම නැහැ. මේකේ මාත්‍රය කීයද? 100%ක් මේකේ මාත්‍රය 5යි. මේ වගේ මේක බහුපදයක නියමාකාරයක් නෙමෙයි. බහුපදයක ගණිතමය වශයෙන් නියම ඔරිජිනල් ආකාරය මොකක්ද දන්නවද? අර අපි මුලින්ම ලියාගත්ත එක. මම ඒක එච්චර කිව්වෙත් නෑ. සම්පූර්ණ අර ප්‍රසාරණ ෆෝම් එකට තමයි බහුපදයක් නියම ඔරිජිනල් ආකාරයෙන් තියෙන්න ඕනේ. එහෙම තියෙන එකක මම අර ලිව්වා ඒක ලස්සට ඉහත ආකාරයට වූ බහුපදයක්. ඒ කියන්නේ මුලින්ම පෙන්නමු සාධාරණ ආකාරයේ ඒ ආකාරයට තියෙන බහුපදයක x වල වැඩිම බලය. මේක ඒ ආකාරයට නෑ. මේක තියෙනවා. මේක නෑ. තියෙනවා කිව්දේ එහෙනම් මේ ඒ ආකාරයට හදාගෙන තමයි මාත්‍රය කියන්න වෙන්නේ. කොහොමද මේ ආකාරයට එන දාගෙන මෙහෙම ඉතින් ඉවත් කර දඟලන්න ඕනේ නෑ. කතන්දරේ තියෙනවනේ. කොහොම හරි මේක ගුණ කරාම එන වැඩිම බලය කීයද? මේ මෙතන මේකයි ගුණ කරාම මෙතන 2යි මෙතන 3යි 3 අරත් 2 6 මාත්‍රය 6ක් වෙන්න ඕනේ. 6ක් වෙන්න ඕනේ. 3යි මේක 3ද මාත්‍රය නෑ. 2 2 නෙවෙයි කොහොමත් කීයද 3 අර 2 6 වෙන්න ඕනේ. එහෙමද? හරි. ඔක උඩ මගුලක්. හරි මාත්‍රය 5යි. ඔන්න කතාව පාද සමාන දර්ශක එකතු වෙලා මාත්‍රය 6යි. මේ 5යි. හරි. මාත්‍රය 5යි එකේ ඊළඟ එක යමුටක් ගාලා මේක තේරෙන්න ඕනි දර්ශක එකතුනේ බරහන් ඉවත් කරලා ගන්න ඕනේ. හරි. ඊළඟට hx කියලා ලියන්න. hx සමානයි x වර්ග ධන 3x x වර්ග ධන 1 වර්ගය x වල 4 වෙනි බලය ඍණ 1. හරි. මේකේ මාත්‍රය කීයද මේකේ මාත්‍රය? මේකේ මාත්‍රය මෙතන මේක ප්‍රසාරණය වෙන්න ඕනේ. මේක ප්‍රසාරණය වෙලා වරහන් ඉවත් වෙන්න ඕනේ. එහෙමනේ වෙන්න ඕන. මේක ප්‍රසාරණය වුණාම මෙතන x වල 4ක් එනවා. මෙතනින් පළවෙනි පදේ වර්ගය පද මෙතන 4යි. ඒකයි මේකයි ගුණ 8යි. ඒකට වඩා වැඩි එකක් එන්නේ නැහැ කියලා අපි ඔක්කොටම තේරෙන්න ඕනේ. ඒ නිසා මේකේ මාත්‍රය 8 වෙන්න ඕනේ. කියපු දේ පැහැදිලි ඇති. හරි. ඊළඟට hx හරි තවත් ඕන fx එක ලියමු. එතකොට ඊට වඩා කතා කරන්න ඕනේ මේ වගේ එක ප්‍රශ්නයක් වෙන්න හේතුවක් නෑනේ. තව එකක් ලියමු අපි 5x ධන 8. 5x ධන 8. මේකේ මාත්‍රය ගත්තොත් 5x ධන 8 වගේ ගත්තොත් ඒකේ මාත්‍රය කියන්න ඕනේ නෑනේ මාත්‍රය 1යි. මේකේ මාත්‍රය 1යි. හරි. ඊළඟට තවත් එකක් ලියමු fx සමානයි 10යි. 6යි 7යි කියමු fx සමානයි 7යි. x වල සම්බන්ධයක් ඇත්තේ නැහැ. හැබැයි මම අහනවා ඇත්තට මේක බහුපදයක්ද කියලා. ඔව් මේක බහුපදයක්. හේතුව මේ තියෙන්නේ 7යි x වල බිඳුව. x වල බිඳුව තියෙන්න පුළුවන් නේ. 7යි x වල බිඳුව. එහෙනම් මාත්‍රය කීයද? මාත්‍රයක් නැහැ. මාත්‍රයක් නැක් කියන්නේ මාත්‍රය බිඳුවයි. මාත්‍රයගේ බිඳුවයි. කතාව තේරුණා කිව්වේ? මාත්‍රය බිඳුවයි. පැහැදිලි වෙන්න ඕනේ. ඒතර ඇත්තම කතන්දරය මම දැන් මගේ අතින් සාමාන්‍ය කියවෙන්නේ නැහැ කියලා දන්නවා. මගේ එහෙට මෙහෙට වැදගත් නැති එකට මම බොරුවට වැදගත් කියන්නේ නැහැ. ඒක අනිත් පැත්ත කියන්නෙත් නැහැ. ඒ නිසා ඊටා පැහැදිලි මම දැන් කිව්වා මේ ටික හරි වැදගත් කියලා. මේක හොඳට සියුම්ම ග්‍රහණය කරගන්න ඕන. මොකද මාත්‍රය නැතුව ඉදිරි ගනුදෙනු කිරීමක් කොහෙවත්ම නැහැ. හැමතැනම මාත්‍රය තමයි යන්නේ. මාත්‍රය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මම හිතනවා මේ ටිකේ ප්‍රශ්නයක් නැහැ කියලා. ඒක ඇති. ඊට වඩා රිවිෂන් එක කියන්න ඕනේ නැහැ බොරුවට. හරි. දැන් මම තව ඊට වඩා තව ලස්සන කතාවකට එනවා මෙහෙම. මෙන්න මගේ කතාව. දැන් මේ ටික අයින් කළා මම මාතෘකාවක් වගේ නැතුව ටිකක් වෙනස් කතන්දරයකට එනවා මෙහෙම. අපි යමු මෙන්න මෙහෙම දැන් ගණිතයේ පොඩි ලස්සන අපි තව මෙහෙම බැලුවොත් ඇයි අපි මේ y කියලා දාගෙන ආපු O level y එක අපි අයින් කරලා fx කියලා හදාගත්තේ. ඔව් ඒක පොඩි මේ වාසියකට කරේ අපි ලේසි කමකට කෙටි ක්‍රමයකට තමයි අංකනේ වෙනස් කරේ. මේ අංකනේ වෙනස් කරපු එක හොඳද නරකද? හොඳයි. ඒ y වෙනුවට fx දාපු අංකනේ වෙනස් කිරීම ඇත්තටම හොඳයි. අපිට ලේසි. බලමු අපි ඒක ලේසි. මම නිකන් උදාහරණයක් වශයෙන් නිකන් පොඩි ගානක් දාන්නම් මෙහෙම. ලියමු මගෙත් එක්කම පොඩ්ඩක් මේ ගාන. fx සමානයි x වල 4 ධන 2යි x වල වර්ගය ඍණ x ධන 1. ශ්‍රිතයේ කියලා ලියමුකෝ. හරි. බහුපද ශ්‍රිතයේ. හරි ශ්‍රිතයේ පළවෙනි කොටස. මම තීරුම කියන්නම් පළවෙනි කොටස. මාත්‍රය. පොඩි ප්‍රශ්නයක් යමුකෝ මේක මරු ගානක්. මාත්‍රය. 2 දෙවෙනි කොටස f2. ඒ මොකක්ද බලමු. මම දැන් කියවනේ මේවා කිසිම දෙයක් දන්නේ නැති එකට මම මේ උගන්වන්නේ කියලා. ඒ නිසා මම මේක ගැන විස්තර කරනවා. හොඳ පිළිවෙලට f2. ඊළඟට ගමු f ඍණ 1 කියලා එකක් ගමු. හරි. 4 f බිඳුව 5 දන්නව තමයි hina වෙන්න නැතුව ලියමුකෝ ඒක f t වර්ගය. හරි. 6 මම තව එකක් දාන්නම් f මූල k කියමුකෝ f මූල k. 7 වෙනි කොටසකුත් දාන්නම්කෝ f 1 8x. හරි.
සොයන්න හරි ලියන්න හරි කියලා ලියමුකෝ. රිවිෂන් එක ටිකක් ඒ වචන එච්චර ගණන් ගන්න එපා. මොනවා හරි කරමු. හරි. මට ඇත්තටම ඕනකම තියෙන්නේ මෙන්න මේ දේ කියලා දෙන්න. එතකොට ටිකක් වේගෙන් මම මේ ටික ගියා. ඒක එච්චර ගණන් ගන්න එපා. ඒක දැන් අපහැදිලි නම් ආයෙ පොඩක් බලන්න පුළුවන් ගිල්ල. මෙන්න මේකේ තේරුම අර පරණ ටික මං හිතන්නේ ප්‍රශ්නයක් කියලා. මේකේ ලස්සන කතාව මේක බහුපදයක්ද? ඔව්. මින් ඉදිරියට අපිට එන පාඩම් වල අපිට එන මේ පාඩම තුල මේක බහුපදයක්ද නැද්ද කියලා චෙක් කර ඉන්න වේද? නැති වෙයි. මොකද පාඩම බහුපදනේ. දෙන්නේ බහුපද විතරයි. එහෙමනම් මේක බහුපදයක්ද? ඇත්තරම නම් ඔව් තමයි. ඒකේ මාත්‍රය කියන්න බැරි වේද? විහිළුවක්. ඒක පුළුවන්. ඊළඟට මොකද්ද මේ F2 කියන්නේ? ඔන්න ඔතනයි පාඩම තියෙන්නේ. හරිම වැදගත්ම වැදගත් පොඩි විහිළු ඇඟට වදින්න ඕනේ. තේරෙනවා ඕන හරකෙට. ඇඟට වදින්නේ ටික දෙනෙට. ඒක ඇඟට වදින විදිහට මේක හරියට තියෙන්න ඕනේ. ඇඟට වදින්න ඕනේ. මෙන්න කතාව. මාත්‍රේ කීයද? මාත්‍රේ 4යි. මම ආයෙ කෑ ගහන්න යන්නේ මාත්‍රේ 4යි. ඒ ඕන එකක් කරු මේක. ඔන්න මේකේ මාත්‍රේ 4යි. පළවෙනි කොටසේ නම් මාත්‍රේ 4යි. උත්තරේ හරියට ලියන මාත්‍රේ 4යි. දෙවෙනි කොටසේ මොකක්ද අහන්නේ? මෙන්න තේරුම. අහනව නේද මගෙන් F2 කියලා. සම්පූර්ණ කතාව මොකක්ද දන්නවද? මෙන්න මේ fx කියලා ලියලා තියෙන බහුපදයේ x තියෙන හැම තැනකටම දෙක දැම්මම ලැබෙන අගය කීයද කියන එක තමයි ওই අංකනේ තේරුම. ගණිතයේ අංකන තියෙනවනේ මේක බරපතල දඩ අංකනයක්. එහෙනම් ඇත්තටම f2 කියන්නේ මොකක්ද දන්නවද? මෙන්න මේ fx කියලා තියෙන බහුපදයේ x තියෙන තැනට දෙක දැම්මම ලැබෙන අගය කියන එක තමයි මේකේ තේරුම. සම්පූර්ණ තේරුම මෙන්න මේක තමයි. මෙන්න මේකෙන් ලැබෙන අගය. ඒතර මේකේ අගය 16යි ධන මෙතන 8යි ඍණ 2යි ධන 1යි. ඒ කියන්නේ මෙතන ඍණ 1යිනේ. ඍණ 7යි 23යි. හරිනේ කතාව? හරි. ඔක තමයි කතාව. පැහැදිලිනේ? හරි. මේක හරි. එතකොට මෙන්න මේකේ තේරුම. සියුම් එකකට ගන්න ඕන දේ මොකද? තේරුම නෙමෙයි ගන්න ඕන. ඕන එකටත් මේක තේරෙනවා. අර fx වල x දෙක දැම්මම ලැබෙන අගය 23යි. ඒකෙන් ඇත්ත කතාව අර සුළු සේවකයෙක්ගේ වෙට අච්චර නම් ප්‍රධානීගේ වෙට කොච්චරද? ඒක අගය. ඒතර ඒක ඉන්නේ ස්ථිර අගයක්. එහෙනම් f2 කියන්නේ මේ වෙලාවේ 23යි. කියපු දේ පැහැදිලිනේ? හරි. දැන් එතකොට එහෙමනම් අනිත් ඒවා ගැන කතා කරන එක එච්චර වැදගත් වෙන්නේ නැති වී වගේ මට පේනවා. මෙන්න මේ අංකණය ගැන බොහෝම සියුම් දඩ ලස්සන කතාවක්. දැන් මේ පොඩි දේවල් වලට වැදගත් හෙන දඩයි කියනවා කියන්න එපා. මොකද ඇත්ත කතාවෙත් ඒක තමයි තේරුම. අන්තිමට සියලු විභාග ගණන් ටික හැදෙනවනේ. හදනකොට බෝඩ් එක හැදනකොට මම යන ගන්නවනේ මේ කියන වගේ ප්‍රශ්න කියනවා එහෙම නොවුනොත් එහෙම. ඒ නිසා හොඳට මේක විශ්වාස ඇතුව පිළිවෙලට යන්න ඕන. මේ පටන් ගත්ත එකකින් අපි සම්පූර්ණ ශේෂ ගණන් ටික ඔක්කොම ඉවර කරලා මෙන්න වැඩේ ඉවරයි කියන සතුට ගන්න තමයි දැන් මේ අපි ඔක්කොම ප්ලෑන් කරන්න ඕන. එහෙනම් තුන්වෙනි කොටසේ මගෙන් අහන්නේ ඇත්තටම f ඍණ එක. හරි. මම ගන්නම් f ඍණ. මම කෙලිම උත්තරේ ගන්නවා. මේක 1යි, මේක 2යි, මේක ධන 1යි, මේක ධන 1යි. මම ඊට වඩා කතා කරන්න යන්නේ නැහැ. මේක මෙතන එනවා විතර 5යි. ඔන්න ඒකේ යගේ 5යි. ඒතර ඒක සුළු කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හතරවෙනි එක ගත්තොත් f බිඳුව. f බිඳුව කියන්නේ අන්න අර තියෙන fx ගේ x ට බිඳුව දැම්මම ලැබෙන අගය කියන එක තමයි ඒකේ තේරුම. එහෙනම් ඒකට අපි බිඳුව දාමු. කෙලිම බිඳුවයි. මම ලියන්නේ නැහැ වෙන. අනිත් එකත් බිඳුවයි, අනිත් එකත් බිඳුවයි. ධන 1යි කියන උත්තරේ 1යි. කියපු දේ හරිනේ? හරි. පස්වෙනි කොටසේ මගෙන් අහනවා ft වර්ගය. හොඳ කතාවක්. එහෙනම් මේකෙන් අපිට හිතලා කියන්න පුළුවන්. fx දන්නව නම් f5 බැරිද? පුළුවන්. x ට 5 දැම්මම ඉවරයි. එහෙනම් ft වර්ගය බැරිද? පුළුවන්. x ට t වර්ගය දාන්න ඕනේ. x ට t වර්ගය. කියපු දේ තේරෙන්න ඕනේ. එහෙනම් t වර්ගයේ 4 ධන 2යි t වර්ගයේ වර්ගය. ඍණ t වර්ගය ධන 1. මේකේනවා t වල 8ක්. මේකේනවා 2යි t වල 4ක්. ඍණ t වර්ගයක් ධන 1ක්. මේක තමයි යගේ. මම හිතනවා ප්‍රශ්නයක් නැහැ කියලා. 6 වෙනි එක මගෙන් අහනවා f මූලකයේ විහිළුවක් නේ. දැන් රිවිෂන් නිසා ඒක ප්‍රශ්නයක් වෙන්න බෑනේ. මූලකයේගේ 4 ආදේශ කරලා පෙන්නන්න ඕනේ නෑ. ඒවා ඉතින් එච්චර අහන්න වටින ප්‍රශ්න නෙමෙයි. ඒවා ටිකක් ඉක්මනට යම්. මූලකයේගේ වර්ගය ඍණ මූලකයේ ධන 1. මේක සුළු කරගන්නත් ඕන. මෙතන එනවා k වර්ගයක් එනවා. ධන 2යි k එනවා. ඍණ මූලකයේ එනවා. ධන 1 එනවා. මේක බහුපදයක් කියන්නේ මේ k කියන්නේ නියතාගයක් නම් මේක ඉතින් මොනවා හරි සංඛ්‍යාත්මක අගයක්. ඉතින් අගේ අපි කියවලාගේ දන්නේ නිසා කීයද දන්නේ නැහැ. අදාළ කතාව එච්චරයි. පැහැදිලි වෙන්න ඕනේ. ඊට වඩා අවශ්‍ය නැහැ ඒක. දැන් මගෙන් අහනවා f1x. ඔව් f1x කවුද කියලා අහනවා. මේ වෙලාවේ යථාර්ථයෙන්ම යන්න ඕන කවුද f1x කියලා කියන්නේ. f1x කියලා කියන්නේ හරියටම බහිමු. fx දන්නව නම් f5 පුළුවන්ද? පුළුවන්. x ට 5 දැම්ම නම් හරි. එහෙනම් fk පුළුවන්ද? x ට k දැම්ම නම් හරි. එහෙනම් f1x කියන්නේ කවුද? fx ගේ x තියෙන හැම තැනටම 1x දාන්න ඕන. හැම තැනටම 1x දාන්න ඕන. එහෙනම් මේකේ උත්තරේ 1x වල 4 ධන 2යි 1x වල වර්ගය
ඍණ 1යට x ධන 1 කියපු දේ පැහැදිලි. 1යට x වල 4 ධන 2යට x වල වර්ගය ඍණ 1යට x ධන 1. ඕක තමයි කතාව. කියපු දේ පැහැදිලි. මේක පොඩි දෙයක්ද පොඩි දෙයක් වැදගත් දෙයක්ද උපරිම වැදගත් දෙයක්. මේකේ වැදගත්කම මොකක්ද කියලා ටිකක් ඉස්සරහට යනකොට තේරෙයි. හිතනවට වඩා මේක ගැඹුරුයි නෙමෙයි වැදගත්. වැදගත් ගැඹුරු යොබුරු කතාවනේ. හරි. මම හිතනවා ඒක තේරුණා කියලා. ඒක ප්‍රශ්නයක් නෑ කියලා. නමුත් අපි තව ටිකක් මේ ගැන හොඳට පුරුදු වෙන්න ඕන කියලා මට හිතෙනවා. fx ගැන මේකේ තියෙන වැදගත්ම දේ ටික නිසා මේකේ අපි පොඩි ගණන් දෙක තුනක් හදමු. මේවා විභාගයට කිසිම දවසක ඇවිල්ලා නෑ. නමුත් මට හිතෙනවා මේක හැදුවොත් තමයි මේක හොඳට ඇඟට වදින්නේ කියලා. මොකද ඉදිරි කාලේ ශේෂ ප්‍රමේය කියන්නේ ඔතනනේ තියෙන්නේ. මතක ඇතිනේ ශේෂ ප්‍රමේය කතන්දර වල මේ හැඩය දිගටම යනවා කියලා රිවිෂන් නිසා අහලත් ඇතිනේ ශේෂ ප්‍රමේය. ඒකට ඒකේ තියෙන්නේ මේ කතාව නිසා මේක හොඳට හුරු වෙලා එතෙන්ට අඩිය තියමු. ඔක තමයි වෙන්න ඕන. මම පොඩි ගණනක් දෙන්න මම දඩබඩ කාල ගණන් ටිකක් හදලා දානවා. බුරු ගණන් ටිකක්, තනිකර බුරු ගණන් ටිකක් අපි ලියමු මේ ගණන පොඩ්ඩක්. දෙවෙනි ගාන කතරයක් දාලා ඉස්සෙල්ලා ලිව්වේ ඊළඟ කතරයක් හෝ දෙවෙනි කාරි මම දැන් කීයක් හරි දාමුකෝ. මෙන්න මේ කතාව. fx සමානයි x වර්ග ඍණ 1යට x වර්ගය. නම් මට දේවල් ටිකක් තියෙනවා කියන්න. නම් මෙහෙම fx ධන f 1යට x සමානයි බිඳුව බව පෙන්වන්න. විහිළු තමයි. නමුත් මේකේ වටිනාකම දන්නේ මමනේ. මම කියන දේ දැන් පිළිගන්න ඕනේ. ඒ නිසා මම මේකට මේ ගැන මම ටිකක් අමතර දේවල් ටිකක් කතා කරනවා. මෙන්න මගේ අමතර දේවල් ටික. කොහොමත් අපි පාඩමක් යනකොට පාඩමට ඕන ටික විතරක් නෙවෙයිනේ කරන්නේ. ඊට වඩා මම උපරිම වටපිටාව ලකුණු 100 ගන්න කිසිම ප්‍රශ්නයක් නැති වෙන්න වටපිටාව මේකේ හදනවා අනිවාර්යයෙන්ම. ඒ නිසා මම හැම තැනදීම පාඩමට උඩින් හැම දෙයක්ම කතා කරනවා. මෙන්න මගේ පළවෙනි වචනේ. මම අහනවා මේ fx කියන්නේ බහුපදයක්ද කියලා. තව දෙයක් දැනගන්න ඕන. හදුරන හදුවර කමන්නේ නැත්නම් අහුම්කම් දෙන්න ඕනේ මේක. හැබැයි පාඩමට අවශ්‍ය සියලුම වචන මම මේක ඉවර කරනවා කතා කරලා. මේක බහුපදයක්ද? උත්තරේ නැහැ. හේතුව 1යට x වර්ග තියෙන නිසා. මේක බහුපදයක් නෙමෙයි. ඒතර බහුපදයක් නොවන ඒවා fx වලින් අංකණය කරන්න පුළුවන්ද? පුළුවන්. ඇත්තටම fx කියන්නේ ශ්‍රිත වලට විතරක්. කියන්නේ ස්ථීරවම බහුපද ශ්‍රිත වලට විතරක් නෙමෙයි fx අංකණය තියෙන්නේ. fx කියන්නේ x වල සම්බන්ධයක්. ඒක බහුපද සම්බන්ධයක්ද නැද්ද කියන එක වෙන කතාවක්. fx අංකණය යෙදෙන්නේ x වල සම්බන්ධතාවයක් කියන එක කියන්නේ. ඒතර මේක x වල සම්බන්ධතාවයක්ද? ඔව්. බහුපද සම්බන්ධතාවයක්ද? නැහැ. ඒකයි කේස් එක. තේරුණාද? අපිට මේවා එනවද? අපිට ඉන්නෙත් නැහැ. මේ පාඩම එනවද? නැහැ. මේ පාඩම ඉන්නේ නැහැ. වෙන පාඩම් වල එනවද? වෙන පාඩම් වල එනවා. ඉතින් බහුපද නොවනේ වයින්වනේ. ඇයි අර බෙදිච්ච ඒවා එහෙම බහුපද වෙන්නේ නැහැ. නමුත් ඒවා අපිට එනවනේ. වර්ගමූල ඇවිල්ලා අපිට ඕන තරම් එනවනේ. මේ පාඩමේ එන්නේ නැහැ. එහෙනම් මේ පාඩමේට අදාළ කතාවක් නෙමෙයි මේක. මේක බහුපදයක් නෙමෙයි. හැබැයි මේක සම්බන්ධයක්. යම් සම්බන්ධයක් නෙමෙයි මේක. එහෙනම් ඒක fx වලින් අංකණය වෙනවා. අහන්න මට කියනවා දැන් අපි අර නෝමල් කතාව fx ධන f1යට x කියන අගය ගත්තොත් ඒක බිඳුවක් වෙනවලු. නිකම් සරල කතන්දරයක්. නිකම් පොඩි අංකණය දීමක්. මේ වගේ තැනක් අපි පෙන්නන්න අපි එක පැත්තක් අරගෙන සුළු කරලා ගමු. අපි LHS ගමුකෝ. මම හදන්න සාමාන්‍ය දෙනවා. නමුත් දැන් මේ වෙලාව දෙන්නේ නැහැ මම ඒකට. LHS කියන්නේ fx ධන f1යට x නේද? මේකේ සම්පූර්ණ තේරුම අපි පොඩ්ඩක් ගමුද? කවුද fx කියන්නේ? fx ට මම මේක දාන්න. x වර්ග ඍණ 1යට x වර්ගය. බොහොම සරලයිනේ. හරි ලස්සනයිනේ මේක. අර සමහර රිවිෂන් ඉන්න සෙට් එක ගත්තොත් අර 2022 තියා මේ ඕ ලෙවල් දැනුමවත් නැති පිරිසක් ඉන්නවා. හැබැයි එහෙම එකටත් දැන් දඩ උනන්දුවක් තිබ්බොත් මේක ඇද්දලා දාන්න පුළුවන්. මැත්ස් කියන්නේ විහිළුවක්. තන්නේ කර විහිළුවක්. මැත්ස් ඉතින් විහිළුවක්. ඉතින් දැන් ඒක ගානට වඩා ඔක විහිළුවක් කියන්න ඕනේ නැහැ. ඉතින් මැත්ස් කොහොමත් විහිළුවක්නේ. ඉතින් ඒක මම දැන් කතා කරන්න යන්නේ නැහැ. දැන් උනත් අර බිඳුවේ මින් එකට හොඳට මේක අල්ලගෙන යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒ නිසා මේක මම කොහොමත් මේ ටික කියනවා පිළිවෙලට. ඒ කතාව අපි ඉස්සරහට අරගෙන යමු. මෙන්න මේ කතාව. දැන් f1යට x කියන්නේ කවුද? මේක කියන්නේ මේක. හරිද කතාව? මේ වෙනුවට මම මේක වරහන් කරලා මේක දැම්මා. මොකද මෙයා වෙනුවට තමයි මේක දැම්මේ. කවුද f1යට x කියන්නේ? අපි හිමීට නතර කරලා බැලුවොත් f1යට x කියලා කියන්නේ කොහේ හරි fx තියෙනවා නම් ඒක x තියෙන හැම තැනටම 1යට x දාගෙන ගියාම නාගේ. එහෙනම් කවුද මේක f1යට x කියලා කියන්නේ? මම මේ වරහනකුත් දාන්න මෙන්න හරි. මේ f5 කියන්නේ මොකද්ද? 5 වර්ගයේ ඍණ 1යට 5 වර්ගය. f10 කියන්නේ 10 වර්ගයේ ඍණ 1යට 10 වර්ගය. f1යට x කියන්නේ 1යට x වර්ගයේ ර්ණ 1යට x වර්ගය. එහෙනම් මේක දාමු 1යට x වර්ගය. මේ x තියෙන හැමතැනටම x වර්ගය. ඍණ 1යට x වල වර්ගය. මං හිතන්නේ ඕක අවුලක් කියලා. එහෙනම් දැන් තව ටිකක් මේක සුළු කරමු. මේව නිකන් ඕ ලෙවල් විහිළු කතානේ. විහිළු කතාව තමයි. ඉතින් කොහොමත් මැත්ස් විහිළුවක්නේ. මේක වරහන් ඉවත් කරොත් 1යට x වර්ගය. ලකුණ නම් ඍණ වෙනවා. 1යට දැන්ට දාන්න 1යට x වර්ගය. 8 වසරේ උගන්වමු ශිෂ්‍යත්වයට මේව එනවා. 5 බෙදීම 3 බෙදීම 2. කීයද උත්තරේ?
මේකේ උත්තරේ 10 බෙදීම 3 කියන එක තේරෙන්න ඕනි. 5 බෙදීම 3 බෙදීම 2 5 වැඩි කිරීම 2 බෙදීම 3 මේ වීඩියෝ එකේ මේ වෙලාවේ පොඩි එකට එහෙම පෙන්වන්න එපා නෝන්ඩි වෙනවා. ඒ නිසා මේ ටික ටක් ගාලා අයින් කරලා දාන්න ඕනේ. මේවා කියලා දුන්නද කියලා බලන්න නැත්තම් ඒවා කියන්නේ නැතුව සම්පූර්ණ මේ කියන්න ඕන. ඒ ටිකත් එක්ක පිළිවෙල කියනවා. ඔන්න ඒ කතාව. ඒතකොට මේක අපි දැනගන්න ඕන මේක කිරිමුඩට යනවා කියලා. හරිනේ. හරි. ඒතකොට මෙතන කතාව ලියන්න ඕනේ එච්චර x වර්ගය මේක නම් කැපෙනවා නිකම්. හරි. මෙතන එනවා ඍණ මේක 1 යට x වර්ගය. මෙතන යට මේක උඩට ගුණ වෙලා මේක බෙදෙනවා. විහිළු කතාව මේන ක්‍රමීෂණිකව පෙන්ලා දැම්මේ. උඩ එන්නේ x වර්ගයට 1 කියන්නේ x වර්ග කැපිලා බිඳුවයි සමානයි RHS. හරිනේ. එන්න කතාව. යමු තව පොඩි දෙවෙනි ගානකට ඉක්මනට. ඒ තරමට වටින නිසා තමයි දෙවෙනි ගානකුත් හදන්නේ. ලියමු දෙවෙනි ගාන. තනියෙන් හදුම් බලන්න මේ ගාන. වැඩි හිනා වෙන්නේ නැතුව ගාන හදුමක් බලන්න. වටිනාකමක් නැත්තම් ඔහොම කියන්නේ නේ. අපි බොරු ගානකට යමු. මේක හරි. මම යන්නම් ගොඩක් ගණන් තියෙනවා. මම ගණන් දෙකක් විතර තියෙන නවත්තන්න. එතකොට මෙහෙම කරත් කොහොමද අපි මෙහෙම ගමු gx. gx සමානයි 1 ඍණ x බෙදීම 1 ධන x. නම් පළවෙනි කොටස g1 යට x සමානයි ඍණ gx. දෙවෙනි එක gx බුරු ගණන් ටිකක් යමු. සමානයි x බව පෙන්වන්න. අර පොඩිම ගණන් හදුවොත් ඔක hina වෙනවනේ වැඩි දිනෙක. ඒ නිසා අපි ඔහොම එකකට යන්කෝ අමුතු දෙයකට. මේවා එනවද ජීවිතේ එන්නේ. ඇවිල්ලා තියෙන කොහෙවත් ඇවිල්ලා නැහැ. කිසිම තැනක ඇවිල්ලා නැද්ද කිසිම තැනක ඇවිල්ලා නැහැ. ඉතින් මොකටද දාගෙන කරන්නේ? ඒව අදාළ නැතු යන්කෝ ඉස්සරහට හේතුවක් නැත්නම් මම කරන්නේ නැහනේ. ඒකට අවශ්‍ය හේතුව මම කියන්න ඕනේ නැහැ. මේක වැදගත්. මේ fx එකක් දුන්නා මේක හසුරුවන එක හරිම ලස්සනයි. මේකේ තේරුම හොඳට එනවා පිළිවෙලට. බලමු අපි LHS අරන් නිකන් සුළු කරගෙන යමු. දැන් හිතලා හදන්න පුළුවන් මේක. මම අහනවා මේ gx බහුපදයක්ද කියලා. කොහෙත්ම නැහැ. ඔය ඔහොම බෙදිච්ච ඒවාට බහුපද කියන්නේ නැහැ. මේ බහුපද වෙන්න ගොඩක් අවශ්‍යතා තියෙනවා. ඒ අවශ්‍යතා එකක්වත් මේකේ නැහැ මට පේන හැටියට. කොහෙත්ම නැහැ. ඒ නිසා මේක බහුපදයක් නෙමෙයි. හැබැයි සම්බන්ධයක් මේක. එහෙනම් මේ සම්බන්ධය ඔන්න විශේෂ ලක්ෂණයක්. අපි මේ යන්නේ අර fx කියන අංකණයේ තියෙන වැදගත්කම බලන්න. මම යනවා පළවෙනි කොටසට. මගෙන් අහනවා නේද g1 යට x. මටත් තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. මොකද්ද g1 යට x කියන්නේ මට පැහැදිලි නෑනේ. g5 කියන්නේ මොකද්ද? gx ගේ x ට 5 දැම්මම ලැබෙන අගය. එහෙනම් g1 යට x කියන්නේ කවුද? gx ගේ x ට 1 යට x දැම්මම ලැබෙන අගය. එහෙමනම් අපි දාමු. g1 යට x කියන්නේ 1 ඍණ 1 යට x බෙදීම 1 ධන 1 යට x. කියපු දේ තේරෙනවද? කෙලින්ම හිතෙන් සුළු කරන්න පුළුවන් අනිවාර්යෙන් සුළු කරන්න පුළුවන් කිසිම ප්‍රශ්න නැතුව මේක පොදු හරයක් ගමු මම පොඩි විදිහට දැනට හදන්නම් මේක x ඍණ 1 වෙනවා පොදු හරය ගත්තොත් බෙදීම x ගත්තොත් මෙතන එනවා x ධන 1 කියලා මේ x ට මේ x කැපෙන බව නම් තේරෙන්න ඕන මේක බෙදීම මේකනේ තියෙන්නේ වැඩි කිරීම දම මේකට මේ කැපිලා ගිල්ල මෙන්න මේ කැපිලා එනවා අන්තිමට x ඍණ 1 යට x ධන 1 ඒක හොඳ කතාවක් මේක මොකද්ද? මේක නම් තව ටිකක් මෙහෙම කරමුද? මම මේකෙන් ඍණ ලකුණක් ඉවතර ගත්තොත් ඍණ 1 ඍණ x බෙදීම 1 ධන x එනවා කියලා තේරෙනවනේ. මේක යට එක මාරු කරාට අවුලක් නැහැ. මේක මාරු කරලා ලකුණක් ඍණට ගන්න ඕනේ. මේක කවුද බැලුවොත් අන්න gx. එහෙනම් මේ තියෙන්නේ ඍණ gxම තමයි. මෙන්න මේ g1 යට x කියන්නේ ඍණ gx වෙනවා සමානයි RHS කියලා ලියන්න ඕනේ. මම බොරුවට බෝඩ් එකේ වලිය දඟලන්නේ නැහැ. ඔහම ලියන්න ඕනේ. හරින කතාව හරි. තවත් එකක් තියෙනවා. වටිනවද වටිනව නැත්තම් මෙච්චර වෙලාවක් අර මේක කරන්නේ නැහැ නේ බොරුවට. තේරුමක් නැත්තම් රයිට් මම යනවා දෙවෙනි කොටසට. දෙවෙනි කොටසේ කතාව ggx මට හිතා ගන්නත් බැරි ප්‍රශ්නයක් තියෙනවා. කවුද ggx කියන්නේ? ggx හිතා ගන්න බෑනේ මටත්. ඔව්. g5 කියන්නේ මොකද්ද? gx වල x ට 5 දාන්න ඕනේ. g2 කියන්නේ gx වල x ට 2 දාන්න ඕනේ. ggx කියන්නේ gx වල x ට gx දාන්න ඕනේ. ඒක 아무තු කතාවක්. ggx කියන්නේ මොකද්ද? gx වල x තියෙන තැනට gx දාන්න ඕනේ. හිතා ගන්න බෑනේ ඒක. එක ඍණ මේක නෙවෙයිද තියෙන්නේ. gk කියලා තිබුණා නම් එන්නේ මොකද්ද? එක ඍණ k බෙදීම එක ධන k. එහෙනම් g5 කිව්වොත් මොකද්ද? එක ඍණ 5 යට එක ධන 5. ggx කිව්වොත් එක ඍණ gx යට එක ධන gx. හරිද මේක? ඒක නම් හරි වගේ.
මේකේ තේරුම නම් මේක තමයි. gx කියන්නේ කවුද? දැන් ආයිත් ඒක දාමු. මොඩ කතාවක් නේ. එක ඍණ මේ තියෙන්නේ එක ඍණ x යට එක ධන x. බෙදීම එක ධන එක ඍණ x යට එක ධන x. දැන් හිමිට මේක සුළු කරමු. මේකට මේක කැපිදෙනවා. මම කෙලින්ම දැන් රිවිෂන් නිසා ගන්නවා මේක. පොදු හරයක් අරන් මේක කපන්න ඕන. මේව කීකින්න ඕනේ නැති වෙයිද නැති වෙන්නේ කොහොමද? කියන්න ඕනේ නැති වෙන්නේ. හරි. මේ අන්තිර x එන්න ඕන. මුලම ගණන් දෙක තුන නිසා මම සුළු කරන්නම්. එක ධන x ගත්තොත් උඩේනවා එක ධන xම තමයි ඍණ මේක හරිනම් වරහණක් දාලාම ගන්න ඕන ඍණ එක ඍණ x ගන්න ඕන වරහණක් දාලා හේතුව මේ ඍණ ලකුණ මේ වරහණක් මේ සම්පූර්ණ කොටසට මේ ඍණ ලකුණ අදාළ වෙන්නේ පොදු හරය ගත්තම මේක මෙතෙන්ට යනවා ඍණ මේ කොටස හරියට මෙහෙම ලියුන්නේ නැත්නම් ප්‍රශ්නයක් එනවා යට එක ධන x ශීර්ෂත කොටස්නේ මේක එක ධන x වෙනවා ධන එක ඍණ x වෙනවා කියපු දේ පැහැදිලි මේකට මේක කැපිලා එනවා අන්තිම උඩ සුළු කරොත් දැන් ඒකයි මේක 2x උඩ එනවා කියලා පේන්න ඕනේ. යට එනවා කීයද? 2. කැපිලා ගියාම x එනවට කරන්න දෙයක් නැහැ. ඔහොම ඉරි ගහන්නේ නැහැ. සමානයි RHS කියලා ලියන්න ඕනේ. හරිනේ. පොඩි දෙයක්. ඒතකොට ඒක ඒ තරමට ඉතින් එන්නේ නැත්තම් නෑ ඒක අදාළ කරගන්න නැතුව යන්කෝ. දෙන්නේ මොනවද කියන්නේ මොනවද? ඒක විශ්වාස කරලා වැඩේ කරන්න ඕනේ. තවත් එකක් හදුවද? මට තවත් එකක් හදලා දාමු දඩ බඩ ගාලා ඉක්මනට. මෙන්න මේකත් ක්ෂණිකව ලියලා දාමු. ඒ තරමට මේකට වටිනවා. ලියමු fx සමානයි තුන්වෙනි ගාන ඊළඟ fx සමානයි 4x බලය බෙදීම 4x ධන 2 නම් fx ධන f එක ඍණ x සමාන 1 බව. හරිනම් වෙන්න ඕන වීඩියෝ එක නතර කරලා මේක හදලා ඊට පස්සේ බැරි නම් ප්ලෑන් කරන එක ක්ලාස් එකේ නම් මම මේක වෙලාව දෙනවා දැන් මම වෙලාව දෙන්නේ නැතුව අවශ්‍ය ටිකට යනවා පට ගන්න. හරි එතකොට මේකෙත් මම යන්නම් LHS LHS ගියොත් මේ තියෙන්නේ කවුද fx ධන f එක ඍණ x fx වල තේරුම මොකද්ද? fx කියන්නේ 4x බෙදීම 4x ධන 2 ධන f එක ඍණ x කියන්නේ කවුද 4x තියෙන තැනට එක ඍණ x දාන්න ඕනේ එක ඍණ x බෙදීම 4 එක ඍණ x ධන 2 මේක සාධාරණද? ඔව් මේක සාධාරණයි මේ ඒතර අපි මේ f වලට බය වෙන්නේ නැතුව අපිට ඉස්සරහට යන්න පුළුවන් බොහෝම සරලව තියෙන අර්ථයට සෙට් වුණා ඕක තමයි කතාව එහෙමනම් කවුද fx කියන්නේ මේකමයි. කවුද f5 කියන්නේ 4 5 හරි. බහුපදයක් නෙවෙයි මේක. හරිනේ ඒක අදාළ නැහැ මෙතෙන්ට හරි. දැන් එතකොට මේක පොඩ්ඩක් සුළු කරමු මටත් එහෙමට හිතා ගන්න තේරුමක් නැහැ මේකේ මොනවා හරි බොරු ටිකක් කරමු මේකේ. ධන ඇත්තටම නම් මටත් පැහැදිලි නැද්ද කොහොමද මේක මේකේ අපි මොකද කරන්නේ? මට නම් පොඩ්ඩක් තේරෙන්නේ නැති ගතියක් තියෙනවා. මොනවා හරි ටිකක් කරමු. එක ඍණ x නැති වුණේ හරි. මේකේ අපි ලියමුද කොහොමද මේක ලියන්නේ? මේක අපි ලියමු 4 එක ඍණ x නේ තියෙන්නේ 4 ඕනනම් මෙහෙම ලියන්න බලන්න 4 බෙදීම 4x කියලා ලියන්න පුළුවන් කියලා තේරුණාද? ඒ ඕන මම දැන් ඊට වඩා ලීසි ක්‍රමයක් තියෙනවා කියලා 4 බෙදීම 4x කියලා ලියන්න නම් පුළුවන් නේ තේරුණාද දන්නේ. ඔහොම ලියන්න පුළුවන්ද? පුළුවන් නේ. නිකන් පොඩි දර්ශක පාර නැත්නම් ටික පැහැදිලිත් වගේ තව ඕන තරම් ක්‍රම තියෙනවා සුළු කිරීම නේවත් කවුරු ගණන් ගන්නෑ නේ. හරි මේක පැහැදිලි නැති නිසා මමත් මොනවා හරි ටිකක් ලියන්නම් මේකේ. හරි. දැනට නම් මේක හරි වගේ නේ. මේක හරි වගේ 4x බෙදීම 4x ධන 2 ධන මේ කියනවා මම ටිකක් දැනට මුල නිසා මම සුළු කිරීම ටිකක් වැඩිපුර පෙන්නනවා බෝඩ් එකේ කොහොම කිව්වත් 4x දර්ශකයේ පොදුර ගන්න ඕන 4 ධන 2යි 4x එකක් එනවා. මේක හරියටි කියලා මම හිතනවා මේ 4x පොදුර ගත්තොත් නේ. ඔව් එතකොට මෙන්න මේකට මෙන්න මේක කැපිලා එනවා. කියපු දේ පැහැදිලි වෙන්න ඕනි 4x බලයේ බෙදීම 4x ධන 2 ධන 4 බෙදීම මොකක්ද දෙන්න ඕන ඔව් දෙකක් වගේ මට ඕන නම් පොදුර ගන්න පුළුවන් දෙකක් පොදුර ගත්තොත් 4x ධන 2ක් එනවා හැබැයි ඔහොම එකක් එනව නේද ඔව් නේ ඔහොම එකක් එනවා ලොකු ප්‍රශ්න කරගන්න නැති වෙන්න ඕන පොඩි දේවල් දර්ශක 6 වසර මෙන්න මේක මම ලිව්වා 4 බෙදීම 4x බලය කියලා. ඒතර පාද සමානයි දර්ශක අඩු වුණාම ආයෙත් මේක මෙනවා.
මේකත් එහෙම ලිව්වා. දැන් මේකට වෙනම පොදු හරයක් ගත්තා. නැත්තම් කැපිලා නැහැ නේ. ඒතර ඒකට එක් කැපිලාගේ ඒක හරි. දැන් මේ දෙක සුළු කරන්න තව පොදු හරයක් ගමුද? ඕනි මම මෙහෙම අපිලිවෙලට යන්නම් එකම නැනේ. දෙවරක් 4x ධන දෙක මට පොදුවට ගන්න පුළුවන්. ඒතර උඩ එනවා මේකට මේ වගේ දෙකක් වෙනවා. 2යි 4x එනවා. ධන 4ක් එනවා. 4 ධන 4x එකක් නෙන්නේ. ඔව්. දැන් ඇත්ත කතාව ගත්තොත් දෙකක් මට ගන්න පුළුවන් මේකෙන් පොදුවට. මං උඩ එකෙන් දෙකක් පොදුවට ගත්තොත් 4x ධන 2 බෙදීම දෙවරක් 4x ධන 2. උත්තර එකද තිබුණේ? ඔව්නේ. හරි. මේකට මේ කැපිලා ගියම උත්තර එකක් එනවා. මම දන්නේ මීට වඩා ලේසි ක්‍රමයක් ඇති. ඔන්නෝම එකක් එනවා ඉතින්. හරිනේ. බොහොම සරල දෙයක්. නේද? පොඩි දර්ශක සුළු කිරීමක් නිකන් බොරුවට දැම්මේ. මට ඇත්තට මෙතන ඕනකම තිබුණේ මේ fx එකක් මෙහෙම දීලා මේ වගේ පොඩි හැසිරවීමක් කොහොමද කරන්න කියලා. කිසිම විදිහකින් මේ විභාගයට ඇවිල්ලත් නැහැ, එන්නෙත් නැහැ. දැනුම ඇඟේ තියෙන්න ඕන. දැනුම ඇඟේ තියෙන්න ඕන. ඒ ටික ප්‍රමාණවත්. ඒකට හරි. ඒකයි කතාව. එතකොට ඒ ටික හරි. ඒ ටික හරි මම බොරුවට තව ගානක් දෙන්න ගෙදදී හදුම් මේ ගාන නිකන් පුරුදු වෙන්නත් එක්ක නිකන් ක්ෂණිකව හදලා දැම්මම හොඳයි. මම නෝට් එක ගත්ත නිසා පොඩි ගානක් බොරුවට හදලා දාමු. මේ දැන් හදන්න නැතුව මම ලියන්නම් ප්‍රශ්නයක් නම් එන්නේ නැති වෙයි. ප්‍රශ්නය ආවොත් පුරුදු වෙන්න මේක හොඳයි. ලියමු fx සමානයි. fx සමාන x බෙදීම x ඍණ 1 නම් fa බෙදීම fa ධන 1 සමානයි fa වර්ගයේ බව. තනියෙන් පුරුදු වෙන්න බොරු ගානක් වර්ගයේ බව. හරි ඒක ඇති දැන් හදන්න ඕනේ මම හදන්නේ අපරාධ වෙලාව. තවත් එකක් නිකන් ලියමුද මෙන්න මේක පොඩ්ඩක් ලියමු. fx සමානයි මේවා බැරුණා කියලා ප්‍රශ්නයක් කරගන්න එපා. x වල 1/3 හා gx සමානයි x වල 9 ධන x වල 6 භාග වෙනි බලය. තනිකර බොරු නම් gfx සමානයි x වරක් වර්ගමූල x ධන 1 බව. මම තියරි ක්ලාස් වුණා නම් ටිකක් බොරුවට ගණන් ටිකක් හදනවා. මේ වෙලාවේ ඒ තරම් යන එකේ තීරුමක් නැති වෙන්නේ. අපි හිතමු අපි ඒක ඇති කියලා. හරි. එතන ඇති කියලා හිතමු. එතකොට හරි. ඇත්තටම දැන් ඇති එක. ඒක නවත් පස්සේ කරමු. ඒක ඕනේ නැහැ දැන්. හරි. මේක දෙදි කරලා බලමු. ප්‍රශ්නයක් තිබුණොත් ඉතින් ඔක කවුරු සාකච්ඡා කරලා කොහමද ඒක විසඳගමු. මේ ලොකු දෙයක් නෑ එතන. හරි. පොඩ්ඩක් දැන් අහගමු. ටික වේගෙන් බොරු ටිකක් කිව්වේ. ඇත්තම කතාව ඔය ටික හරි වැදගත්. බොරු ටිකක් කියලා කියුණාට ඒක හරිම වැදගත්. බහුපදයක් කියන්නේ මොකක්ද කියලා දැනගන්න. නැත්නම් බහුපද කියවට තේරෙන්නේ නැහැ නේ ඔක. බහුපදයක් කියන්නේ මෙන්න මෙහෙම එකක්. මේ වගේ නිකන් සම්බන්ධයක් විතරයි. මේවා එකක්වත් අපිට ඉන්නේ නැහැ. කවදාවත් ඉන්නේ නැහැ. ඊළඟට වැදගත් මාත්‍රය. හරිම වැදගත්. බහුපදයක් තමයි හැමදාම දෙන්නේ. ඇත්තටම අපිට ඒකේ මාත්‍රය හොඳට පේන්න දකින්න තියෙන්න ඕන. ඇඟේ තියෙන්න ඕන මාත්‍රය කියන එක ඇත්තටම අපි කතා කරේ ඉච්චරයි. හා තව එකක් කතා කරොත් අර fx දීලා තියෙන අංකණයත් එක්ක f2 f5 කියන යෙදුම යන විදිහ. ඒකට බොරු ටිකක් මේ කරේ. ගොඩක් වටින නිසා තමයි මේක කරේ. ඒතර f5 කියන්නේ කවුද? යම් තැනක ඔය සම්බන්ධයට අනුව ප්‍රශ්නයක් આવොත් හොඳට කල්පනා කරන්න ඕනේ fx කියන්නේ මෙහෙමනම් f3 කියන්නේ x ට 3 දැම්මම ලැබෙනාගේ. එහෙනම් මේක කියන්නේ මේක. ඒක යොදා ගන්න බැරි කවුරුත් නැහැනේ. මේ පාඩමට සම්බන්ධ වචන 100ක් නම් 1000ක් ලක්ෂයක් නම් තියෙන. ඒ ටික ඔක්කොම 100% කොතනදී හරි තැනකදී සම්පූර්ණයෙන් කියවෙනවා. කියවිලා සම්පූර්ණ පාඩම ඉවර වෙනවා. 2000 ඉඳන් 2020 දක්වාපු සියලු ගණන් ටික හැදෙනවා. ඉතින් ඊට වඩා ඒකම කිව්වේ විශ්වාසය ඇති වෙන්න ඕන. මම හිතනවා මගේ සෙට් එකට අමතරව තව පිටින් සම් රිවිෂන් එකකට නම් අපිට හැමදාමත් පිටින් වගේ ওই පිට ඉන්න එහෙම ඉන්න ටිකත් ඔක්කොම ආයෙනවනේ රිවිෂන් එකටත්. එතකොට ඊට අමතරව දැන් මේ සැරේ කොහොමත් පිටින් වෙන තෝගයක් ඇවිල්ලා ඉන්නවා. අර හිම්මෙන් මම දන්නේ කොහොම ඒක ඉස්සරහට යයිද කියලා මට තේරෙන්නේ නැහැ ඒක. ඒ කොහොම වුණත් ඉතින් රටාවට හුරු වෙන්න ඕන. මේක තමයි අපේ රටාව. මේක අර නියම රටාව නෙමෙයි. නියම රටාවෙන් ගොඩක් 50%කටත් අපිට තාම ඉන්න අමාරුයි නේ. අපිට ක්ලාස් එකේ රටාව ගන්න බෑනේ මෙතන. නමුත් අපි මේකේ පුරුවන් තරම් මේක ඉස්සරහට යමු. ඔන පොඩි දේවල් ටිකක් කරේ. කිසිම කලබලයක් වෙන්න එපා. ඉක්මනටම ශේෂ ප්‍රමේය තැනට ආවා. මෙන්න ශේෂ ප්‍රමේය මෙන්න ගණන් ටික ඔක්කොම පාඩම ඉවරයි. හරි. 120ක් පියෝ වලින් 10%ක් ඉවරයි. ගණන් 5යි හදන්න ඕන.
කොහොමත් පළවෙනි ගාන ඕන එකක් හදන්න එපා අනිවාර්යයෙන්ම. පළවෙනි ගානේ ගණන් 5යි කියන්නේ 20යි. ඒකෙන් භාගයක් එන්නේ ඒකට තේරෙන්න ඕනේ 10ක් කියන්නේ ලොකු ප්‍රමාණයක්. දවස් දෙක යනකොට ඉවර කරලා වෙනම පොඩි ෆයිල් එකක් හරි පොඩි පොතක් හරි තියාගත්තා නම් ශේෂ ප්‍රමේය හරි මොනවා හරි කියලා ෆයිල් එකක් වගේ ගත්තා නම් හොඳයි. ඒ ටිකට සම්පූර්ණ මේක ඉවර කරලා විභාග ගණන් ටිකත් ඔක්කොම මේකේ පැක් කරා නම් හරි. ඊට පස්සේ ආයෙ එතනින් එහාට වෙන බොරුවට අර නිකන් ටියුට් එකේ තියෙන කවරේ ගණකමවත් දුන්න ෆයිල් එකේ ගණකමවත් නෙමෙයි හොයන්න ඕන. එතකොට මේකේ කව පේජ් එකක් නැහැ නරක නැහැ නෙමෙයි හොයන්න ඕන. ඔකේ සියලු අන්තර්ගතේ වැඩිපුරත් එක්ක තියෙනවා. වැඩිපුරත් එක්ක තියෙනවා. බොරුවට ඕකෙන් ගණන් ඇත්තටම ඔකට ගණන් 100 නම් අවශ්‍ය වෙන්නේ ගණන් 500ක් ඕකෙම දීලා නිකන් බොරුවට බය කරලා ලොකුවට වැඩ කරනවා පෙන්නලා වගේ කපටිකම් උතන මොනවත්ම කපටිකමක් ඇතුල් කරලා නැහැ. ඒ නිසා ඕක තමයි සිස්ටම් එක. ඔන්න ටියුට් එක හම්බෙන්නේ කොහොමයි කව පේජ් එකක්වත් නැතුව Taman දැනගන්න ඕන හරය අරගෙන වැඩේ ගන්නට කරන්න මම වගකීමෙන් මම අවශ්‍යව කියපු දේවල් ටික පිළිවෙලට කරනවා. ඒතොර එහෙම ඉතින් කියන්න ඕනේ තව Taman අලුතෙන්ම සෙට් වෙච්ච එකෙක් ඉන්නවනම් උන්ට හොයලා බලන්න පුළුවන් කවුද මේ කොහොමද වැඩ කොහොමද ප්‍රතිඵල කොහොමද කොච්චර කල් ඉඳන්ද මොකද තත්ත්වය ඒවා හොයලා බලලා ඊට පස්සේ ස්ථිර කරගන්න ඕනේ. ඒ වගේ යන තැන්වල තිබුණා හරි ප්‍රශ්න තිබුණොත් අතහැරලා දාලා ඕන තරම් ක්ලාස් තව තියෙනවා. ඒවට සෙට් වෙලා හොඳට තමන්ගේ වැඩේ කරගන්න බලන්න ඕනේ. ඒක තමයි කතාව. රයිට් අපි යමු දැන් හැම එකටම වැදගත් කියනවා කියන්න එපා. මේ පාඩමේ තියෙන මාතෘකා 3ක් 4ක් 5ක් විතරනේ. දැනටම 2 3ක් ඉවරයි. මාත්‍රය ඔය බහුපදී ටික. ඒ නිසා මේ කියන පොඩි පාඩමක් නිසා තියෙන්නේ පොඩි මාතෘකා ටිකක් නිසා ඇත්තටම ඔක්කොම වැදගත්. ඒතර හැම පාඩමකම හැම මාතෘකාවම වැදගත්. ඒ හිම තර්ක මෝඩ විදිහට ගේන්න එපා. මම දැන් මේ කියන්න යන එක අසාමාන්‍ය වැදගත්කමක් තියෙනවා. ඒතර කලින් ඒවා එහෙම කියන්නේ නැහැ කවුරුත්. මේ මම කියන එක තනිකර විහිළුවක් වගේ පේන්නේ. රිවිෂන් නිසා මේකේ විහිළුවක් වගේ නොදකින්නත් පුළුවන්. රිවිෂන් නැති පොඩි එකෙක් වුණොත් නම් ඌ මේකට hina වෙනවා. මම මේක කියන්න උත්සාහ කරනකොට නමුත් මේකේ වටිනාකම කියන්නේ හැම තැනම තියෙන්නේ මේක වගේ තමයි. ඒක මාර කතාවක්, හරි පුදුම කතාවක් හිතෙනවා. හිතාගන්න බැරි පාඩම් වල දැන් කතා කරපුණ වෙන පාඩම් වල තියෙන ටිකක් අඩුවෙන්. හැබැයි දැන් මම මේ ලියන එක වෙන හිතාගන්න බැරි පාඩම් තෝගයක මම මේ කියන කතාව තියෙනවා. ඒ නිසා හරි ලස්සන වචනයක් ලියනවා. විස්තර කරනකොට hina යන ගතියකුත් තියෙනවා. මෙච්චර විස්තර කරන්න ඕනද මේක කියලා. හැබැයි හිර වෙන ගණන් ඔක්කොම කොට දාන්නේ මෙතනින්. මම නැවත කියනවා ඉදිරි කාලේ බැරි වෙන ගණන් එනවා, හිර වෙන ගණන් එනවා. 180ක් ගොඩ දාන්නේ මෙතනින්. ඒක තමයි මම කිව්වේ තේරුම් ගන්න එකයි ඇඟට ගන්න එකයි දෙකක් කියලා. මේක ඇඟට ගත්තොත් ඒවා ගොඩ, තේරුම් ගත්තොත් ඒවට කියලා වෙනවා. හරි අනිවාර්යයෙන්ම හරි. බලමු ලියමු මාතෘකාව පොඩි දෙයක්. බහුපද දෙකක සමානතාවය කියලා. බහුපද දෙකක සමානතාවය. බහුපද දෙකක සමානතාවය හරි. මම ඒකට අවශ්‍ය වටපිටාව කියන්නම්. විහිළුවක් වගේ තිබුණාට බලමු කතාව හරි ලස්සනයි. බහුපද දෙකක් එකිනෙකට සමාන වන්නේ නම් කතාව ලියලා මම තේරුම කියන්නම්. බහුපද දෙකක් එකිනෙකට සමාන වන්නේ නම් වරහන් ඇතුලේ සර්ව සම වේ නම්. ඒ සර්ව සම වචන කියන එකත් වැදගත්. ඇත්තටම සමානයි කියන වචනටත් වඩා සර්ව සම වචන තමයි ගැලපෙන්නේ. සර්ව සම වේ නම් සර්ව සම වේ නම් වරහන් වල එම බහුපද දෙකෙහි සජාතීය පදවල සංගුණක එකිනෙකට වෙන වෙනම සමාන වේ. එකිනෙකට වෙන වෙනම සමාන වේ. හරි. එතකොට ඒක hina යන විහිළුවක් වගේ තමයි මම විස්තර කරොත් වැඩි දෙනෙක් කියනියන් ඉච්චර ගණන් ගන්නෙත් නැති ගතියක් එනවා. මම අර ඉස්සෙල්ලා කියපු ටිකම තමයි. හැබැයි බැරි වෙන ගණන් තොගේම ගොඩ යන්නේ මෙතනින් තමයි. මෙන්න සිද්ධිය. යම් බහුපදයක් තියෙනවා. මම මෙහෙම කතාවක් ටිකක් හිමීට කියන්නම්. fx සමානයි. මම එදා කියවනේ 5x ධන 1000 කියලා එකක් කතා කරේ. එක කම්පැනි එක සුළු සේවකයයි ප්‍රධානියගේ වැටුප් අතර සම්බන්ධය. තව කම්පැනියක් වෙනස් වැටුප් සම්බන්ධයක් තියෙන පුළුවන් බොහොම සරලව. එතකොට fx එකක් ඒක gx එකක් තියෙනවා. ඒකේ එන්නේ ඔහොම නෙවෙයි 4x ධන රුපියල් 500ක් කියමු. හරි. ඔහොම තමයි එතන තියෙන්නේ. 4 සුළු සේවකයාගේ වැටුප 4ෙන් වැඩි කරලා තව 500කුත් එක්ක තමයි ප්‍රධානියට හම්බෙන්නේ. අරකේ හම්බෙන්නේ අර කලින් විදියට.
ඒතර ඒක කතන්දර දෙකක්. සරල සිද්ධියන්නේ. හැබැයි යම් කම්පැනි දෙකක එකම වැටුප් තලයේ තියෙන එකම වැටුප් සිද්ධිය තියෙන්න පුළුවන් නේ. ඒ කියන්නේ ඒ වැටුප් දෙක තුර සමානයිනේ වැටුප් අතර සම්බන්ධය සමානයි. අපි හිතමු fx සමාන gx උනා කියලා වෙන්න පුළුවන් බොහොම සරලව. එහෙම වෙනව නම් මේක සම්බන්ධ නැහැ. එතකොට මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. ඔව් මේ වගේ දෙයක් කියන කවුරු කියනවනම් මේ වගේ දෙයක් වෙලා තියෙනවා කියලා මේක සරල සමත් කියමුකෝ. අර වැටුප් සිද්ධියමයි දෙවෙනි කම්පැනියේ තියෙන්නේ. එහෙම වෙලාවක හරි විශේෂ දේවල් ටිකක් තියෙනවා. බහුපද වලට තමයි මේක ඈඳෙන්නේ. මම මේ මෝඩ උදාහරණයක් ගත්තේ. ඒතර ඒක ඇතුලේ හරි ලස්සන කතන්දරයක් තියෙනවා. එහෙම වෙන්න පුළුවන් මෙන්න සිද්ධිය යම් තැනක මම දැන් කියන්න කිරීම fx කියන බහුපදය. දැන් කතා කරන්නේ බහුපද ගැන. දැන් බහුපද ගැන. මෙතනින් එහාට ඇත්තටම අනිත්‍යව කතා කරන්නෙම නෑ. අර ඉස්සෙල්ලා අපි මෝඩ ඒව වගේ ලිව්වේ. ඒව කතා කරන්නේ නෑ. ඒව ඉවරයි. ඒව කතා කරන්නේ නෑ. දැන් කතා කරන්නේ නෑ. මේ පාඩමේ කතා කරන්නේ නෑ. අපි දැන් කතා කරන්නේ බහුපද. දැන් මම ලියන ඔක්කොම ටික බහුපද. එහෙනම් මෙන්න මේ fx බහුපදේ යම් විදිහකින් gx බහුපදයට සමාන වෙනවා නම් බහුපදයක් කියන්නේ අර කොන්දේසි වලට යටත් x වල සම්බන්ධයක්. gx කියන්නේ අර බහුපද කොන්දේසි වලට යටත් තව සම්බන්ධයක්. ඒ දෙක කවුරු කියනවා සමානයි කියලා අනිවාර්යෙන් විශේෂ ලක්ෂණ ටිකක් තියෙනවා. මොනවද විශේෂ ලක්ෂණ කියන එක තමයි දැන් මේ කතා කරන්න දෙන්නේ. මම හරියට තවත් මෝඩ විදිහට උදාහරණ ගේන්නම්. අපි හිතමු මෙහෙම කතාවක්. එක තැනක බෝනික් එක්ක ඉන්නවා. ඒ සර්ව සම බෝනික් එක්ක තව තැනක ඉන්නවා. වෙන්න පුළුවන් එක මච්චුවෙන් හදපු බෝනික් එක්ක තව තැනක ඉන්නවා. මුන් දෙන්න සමානයි එකිනෙකට. වෙන්න පුළුවන්ද? වෙන්න පුළුවන්. එහෙමනම් මොන මේ බෝනික්කෝ දෙන්න එක මච්චුවෙන් හදපු සමාන බෝනික්කෝ දෙන්නේ. සරල කතාවකට යන්. එහෙමනම් මොන වගේ දේවල් අතුරු ප්‍රතිඵල වශයෙන් ගන්න පුළුවන්ද? ඔලු කෑලි දෙක සමානයි. ඇත්තනේ කතාව අඬු බඬු ගත්තොත් එකිනෙකට වෙන වෙනම සමාන වෙන්න ඕනේ. මෝඩ කතාවක් නේ. ඒකම තමයි මේ තියෙන්නේ. බහුපද දෙකක් සමාන නම් අඬු බඬු එකිනෙකට සමාන වෙන්න ඕනේ. කියපු දේ පැහැදිලිනේ. අනුරූප අංග එකිනෙකට සමාන වෙන්න ඕනේ. සමාන වෙනවා ස්ථීරවම බහුපද දෙක එකිනෙකට සමාන නම් මේක ඔයම වචනේ වැදගත්කම මේ වගේ උදාහරණ අරන් පොඩි උන්ට වගේ ගන්නන්න ඕනේ නෑ කියලා තමයි තේරෙන්නේ හිතෙන්නේ. නමුත් බැරි වෙන තරමක් බැරි වෙන්නේ උතන තමයි. ඒක මේක හතර සැරයක් කියන්නේ. ඒ තරමට එනවා. කොතන දෙන්නේ? මේක එන්නේ නෑ. ඒකයි කියන්නේ. මේක නෙමෙයි එන්නේ. බින්න භාග ප්‍රකාශන සංකීර්ණ සංඛ්‍යා හැම තැනම ඔය හිතාගන්න බැරි පාඩම් වල ඉන්නේ ඕක තමයි. ඒකයි විශේෂත්වය. ආයි කතා කරන දෙන්නේ ඉස්සරහට යනකොට තේරෙයි. ඒක හැම තැනක ගොඩ දාන්නේ කොතනද? මෙතනින් තමයි ගොඩ දාන්නේ. බහුපදයක් එකිනෙකට සමානයි කියන තැන හරි වැදගත්. හරි. ඒතකොට ඒකේ ගණිතමය පැත්ත කියලා තිබුණේ මෙහෙම. සමාන නම් අනිවාර්යයෙන්ම උතන මාත්‍ර සමානයි කියලා ලියුන්නේ නැහැ. නමුත් මාත්‍රය සමාන වෙන්න ඕන. අනුරූප අංග කියනකොට මාත්‍රය ඔටෝමැටිකලි සමාන වෙනවා. ඒ නිසා අනුරූප අංග කිව්වම ඇති හොඳටම. හරි. කතාව අපි පොඩක් අයින් කරමු. ටිකක් ඉක්මනට යමු මේ ටික අර ලේසි මට පෙන්වන්න ඕන මෙතන අපි මේ පාඩම අවුල් කරගන්නේ පොඩීම දේවල් බැරිවීමෙන්. බහුපදයක් කියනකොට ඔලුවට එන්නේ නැත්නම් නිකන් කියන්නේ කිසිම හරයක් නැති දෙයක් කියනවනම් අර ඒක ඇඟට වදින්නේ නැහැ. දැන් ටික තේරෙනවනේ මෙතන මාත්‍රේ ප්‍රශ්නයක් නම් ටක් ගාලා ගියා මාත්‍රේ බැලුවා ඒ ටික ලස්සනට ඉවර කරා. හරි උදාහරණයක් මම අංකිත නෑ අපි මෙහෙමත් ලියමුකෝ. උදාහරණයක් කියලා ශනිකව දාමු. ඉතින් ගානක් නෙවෙයි උදාහරණයක් දාමු. ax වර්ගය ධන bx ධන c සමානයි. මම ඉරිකල් තුනක් දැන්ට ගහන්නම්. px වර්ගය ධන qx ධන r නම් මෙච්චර ලියන්න ඕනේ නැති උනත් ලියමු. නම් අනිවාර්ය මේකට සරසම නම් a සමානයි p ද b සමානයි q ද c සමානයි r ද වන බව ගත හැකියි නැත්නම් වන බව කිව හැකියි. හරි ඕන එකක්. වන බව කිව හැකියි. නැත්නම් වන බව ගත හැකියි. දෙක මේකයි. හරි. විභාගයට එන්නේ කොහොම කිව්වත් 15 මට්ටමේ පොඩි ගණන්. ඒ නිසා අපි බොහොම සරලව පොඩි ගානෙන් යන්න ඕන. මම දැන් මේ කතා කරන්නේ දඩටම මේ සැරේ ශේෂ ප්‍රමේය ගානත් හදපු හොඳ දඩම ඩයල් ටිකට නෙමෙයි. මම එතෙන්ට එනවා සියලු ගණන් ටික හරහා එතෙන්ට එනවනේ කොහොම කිව්වත් මේ යන්නේ බිඳුවේ එකාව එතෙන්ට ගේන්න යන්නේ. ගේන එක විහිළු කතාවක් දන්නවනේ අපිත් එක සෙට් නම් ඔක කොහොමත් ඔක වෙනවා කියන එක මම අර අනිත් ඔක දිගටම කියනකොට ඒක පොරොටොක් පැත්තට වැටෙනවනේ. නමුත් අපි කරන්නේ ඔහොමනේ. අපි කතාව කියන්න ඕනේ නෑනේ සිද්ධියේ. ඕන පාඩමක් බිඳුවෙන් අපි පිළිවෙලට ගේනවනේ හරියටම. රයිට් තව උදාහරණයකට යන්න බලන්න මේ ගානෙම ලියමු අපි. ලියමු මේ ගාන x ගණය. දැන් ගානක් වශයෙන් ලියමු. අරක උදාහරණයක් කියලා දැම්මේ. දැන් පළවෙනි ගාන වශයෙන් x ගණය ඍණ 3x වර්ග ධන x ඍණ 1 සමාන ඉරිකල් තුනක් දැන්ටත් ගහමුකෝ. a ඍණ b x වර්ගය ධන x ගණය හරි x ගණය ධන ax වර්ගය ධන x ඍණ 1 නම් a, b සොයන්න. විහිළු තමයි. නමුත් බලමු කතාව. a, b සොයන්න. මේකේ කියලා තියෙන්නේ මේ බෝනික්කෝ දෙන්න සමානයි. වම් පැත්තේ බෝනික් එක් දකුණු පැත්තේ බෝනික් එක්. අපිට එහෙනම් අඬු බඬු කිසිම කරදරයක් නැතුව සමාන කර කර යන්න පුළුවන්.
මේ බහුපද දෙක එකිනෙකට වම් පැත්තේ බහුපදයක්ද? ඔව්. ඇයි ඒ බහුපද නීති තියෙනවා. දකුණු පැත්තේ බහුපදයක්ද? ඔව්. නීති තියෙනවා. බහුපදයක් සමාන වෙන්න පුළුවන්ද? වෙන්න පුළුවන්. එහෙම වෙනවා නම් මොනවද වෙන්නේ? අපි දන්නවා එහෙම වෙනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේක වෙන්න ඕන. අනුරූප සංගුණක සමාන වෙන්න ඕනේ. මේකේ තියෙන x ගණයේ සංගුණකේ අරක x ගණයේ සංගුණකට සමාන වෙන්න ඕනේ. අපි ඔක්කොම රිවිෂන් නිසා දන්නවා. මම තීරණ මීට වඩා වෙනස් කරනවා. x ඝන සං කියලා ලිව්වම ඇති. x ඝන සං කියන එකේ තේරුම නොදන්න එකෙක් මෙතන නැතුව ඇති කියලා මම හිතනවා. ඒ නිසා x ඝන සං කියලා මම ලියනවා. අර පැත්තේ x ඝන සං කීයද? a ඍණ b. ඒක සමානයි කීයද? 2යි. සමීකරණිකුත් දාමු. ඊළඟට මම යන්නම් x වර්ග සං වලට යන්න. x වර්ග සං ගියොත් මේ පැත්තේ x වර්ග සං a වෙනවා. මේ පැත්තේ ඍණ 3ක් වෙනවා. දැන්ටමත් උත්තරේ එකක් ඇවිල්ලා තියෙන අනිත් ඒවා වැඩකුත් නැහැ. මේ x වල සං කොහොමත් සමාන වෙලා මේකට නියත පදේ කියලා කියන්නේ නියත කොහොමත් සමාන වෙලා තියෙනවා. කියපු දේ පැහැදිලිනේ? හරි. එතකොට ඒ කතාවේ ප්‍රශ්නයක් නැහැ. ඒක හරි. හරි. එතකොට ඒක හරි. දැන් එහෙනම් a සමාන ඍණ 3 නිසා 1යි 2යි ගත්තොත් මේක ඍණ 3යි. ඍණ b සමානයි 1යි. b සමානයි ඍණ 4යි. ඔන්න උත්තර දෙක හරි. කියපු දේ පැහැදිලිද? මට මෙන්න මේ දේ ගන්න පුළුවන්. මේකයි සමාන නිසා මට මේ දේ ගැනීම ඉතාම සාධාරණව කරන්න පුළුවන්. රයිට්. යමු දෙවෙනි ගානට. ශනිකව යමු දෙවෙනි ගාන. මෙන්න දෙවෙනි ගාන. අර 6 වසර විදිහටම හදන්න ඕනේ නැහැ. ඉතින් මොනවා හරි දෙයක් අපි කරන්න බෑ. ලියුම් මගෙත් එක්ක මේක 2x වල වර්ගය ඍණ 3x ධන 1 ධන දෙවරක් x වර්ගය ධන 1 සමානයි p ධන q x වර්ගය ඍණ 3x ධන p ඍණ q නම් දැන් අතන ඇත්තටම එතන මේ බොහෝ දුරට ගණන් වල මේ පොත්වල ගණන් වල 60ක් විතර තියෙන ඉරි කෑලි 3 වෙනුවට ඉරි කෑලි 2 තමයි දාලා තියෙන්නේ. මේ බහුපද දෙක එකිනෙකට සමානයි කියලා කියන්නේ. නමුත් ඒක හරිම නම් මේක ඉරි කෑලි 3 තමයි වදින්න ඕන. අපි ඉරි කෑලි 3 ඇත්තටම ගහමු. සමහර පේපර්ස් වලත් ඉරි කෑලි 2 තියෙන්නේ. සමහර පේපර්ස් වල නම් ඉරි කෑලි 3 තිබිච්ච අවස්ථා තියෙනවා. සර්ව සම කියන එක කියන්න ඕනේ නැහැ කතාව. අංග සර්ව සම කියන එක හරි. හරි මේකේ PQ අහනවා. ඔන්න මම දැන් මේ මට පොඩි විශේෂ දෙයක් ඕන. මම අහනවා මෙහෙම කතාවක්. මේ වෙලාවේ x වර්ගයේ සංගුණකේ කීයද? 2යි. අතන කීයද? p ධන q. නමුත් ඒක හරියන්නේ නැහැ. මේක විශේෂ ගාණක් වෙනවා. මේකේ වම් පැත්තේ x වර්ගයේ සංගුණකය දකුණු පැත්තේ x වර්ගයේ සංගුණකය සමාන වෙන්න ඕන. හැබැයි විශේෂත්වය වම් පැත්තේ x වර්ගය හරියට මේකේ 2 නන් නෙමෙයි. x වර්ගයේ සංගුණකේ 2 එහෙම නෙමෙයි කියලා තේරෙන්න ඕන. හරියට මෙන්න මේ වගේ මෝඩ කතාවක්. මම මේ කතාව කියලා ඉන්නම්. බෝනික්කො දෙන්න මෙහෙම හිටියොත්. දැන් මේ මෝඩ කතා ගේන්නේ මේක hina ගියාට මෝඩයි කියලා පස්සේ කාලෙක තමයි තේරෙන්නේ. ඇත්තටම නියම තමයි කියලා. මේ වෙලාවේ අඬුබඬු කිසිම ගේමක් නැතුව සමාන කර කර යන්න පුළුවන්. හැබැයි හදිස්සියෙවත් මෙහෙම තිබුණොත් එක බෝනික් එක් මෙහෙම ඉන්නවා. එක බෝනික් එක් මෙහෙම ඉන්නවා. අනික් බෝනික් අපි හිතමුකෝ මේක වීදුරු පෙට්ටියක් අස්සේ ඉන්නේ කියලා. මෙන්න මේ වගේ කෑලි වෙන්න පුළුවන්. මෙහෙම තමයි මේ බෝනික්කයි ඉන්නේ. මම කිව්වොත් මේ බෝනික්කයි සමානයි කියලා ඒක හරිද? ඔව්. හැබැයි ඇත්තට මේ බෝනික්කම තමයි මේකේ ඉන්නේ. හැබැයි හැඩේ වෙනස්. ඒක හරි. හැබැයි දැම්මම ඉස්සෙල්ලා මම කතා කරේ බෝනික්කො දෙන්න සමාන නම් මේ ඔළුවට මේ ඔළුව මේ කඳට මේ කඳ අත් කෑලි කකුල් කෑලි අල්ලන්න පුළුවන් කියලානේ. ඒ වගේ මේකට මේක සමාන බව ඇත්ත. හැබැයි මේ ඔළුවයි කියලා මෙහෙම අල්ලල්ල යන්න මගුලක් කරන්න බෑනේ. මේක එහෙම අල්ලන්න ප්ලෑන් කරනව නම් ඒ හැඩයට හදලා ඉන්න ඕනේ. 6 වසරනේ හරි. එහෙනම් මේක ගලවලා දාලා මේක හදන්න ඕන මේ එහෙම හැදුවොත් එතකොට හරි. ඒතර මෙහෙම යන්න පුළුවන්. ඒ වගේ අරකනම් ලස්සන්ට බෝනික්කගේ අඬුබඩු වෙන් වෙලා තියෙනවා. මේ පැත්තේ වෙන් වෙලා නැහැ. එහෙනම් වෙන් කරලා තමයි සෙට් කරන්න ඕනේ. කතාව මෝඩයි. නමුත් හරි අර්ථයක් හොඳට තියෙනවා. කියපු දේ පැහැදිලි වෙන්න ඕන. රයිට්. එහෙමනම් දැන් අපි කරන්නේ මේ පැත්තේ බෝනික්ක හොඳ පිළිවෙලට අපි හදාගමු. 4x වල වර්ගය ඍණ 3x ධන 3 සමානයි p ධන q x වර්ගය ඍණ 3x ධන p ඍණ q. අනිවාර්යෙන් මෙතෙට ගේන්න ඕනේ. මේක හදලා පෙන්නන්න ඕනද? නෑ දැනට එහෙම අහන්න එපා. ඔක විභාගෙට එන ගානක් ඔය විදිහටම ගානක් එනව නෙවෙයිනේ. එහෙම අහන්න නැතුව අපි ඉස්සරහට යමු. මේක හදලා ගන්න එක නේ අපිට පැහැදිලි වෙන්නේ. මං යන්නම් x වර්ග සං කියලා ලියන්න. මේක එනවා p ධන q. p ධන q සමානයි 4යි වෙන්න පළවෙනි එක. මේක ඍණ 3 ඒක හැමමයි. නියත ගියොත් මට තියෙනවා p ඍණ q සමානයි 3යි. මේක 2යි. කියපු දේ පැහැදිලි වෙන්න ඕනි. ඒ කියන්නේ p සමානයි 7 බෙදීම 2යි. තේරුණ කතන්දරේ හරි. q සමානයි 1 බෙදීම 2යි. හරිනේ? හරිනේ? ඔව් භාග ගන්න පුළුවන්නේ. p q වලට භාග ප්‍රශ්නයක් නියත ගන්නේ හරි. ඒ කතාවත් බොහොම සරල විදිහට ඒක හරි. මම හිතනවා ප්‍රශ්නයක් නෑ ඒක කියලා. එතකොට
මේකේ වටිනාකම උපරිම නිසා තවත් ගානකට යන්න වෙනවා. මොකද ඉදිරි කාලේ තේරෙයි මම කියපු දේ. right යමු ඊළඟ ගානට. x වර්ග වරක් 2x ධන 1 ධන 2ax වරක් x ඍණ 1 ධන x ඍණ 1 වර්ගය සමානයි x වර්ග වරක් bx ධන 4 ඍණ cx ධන 1 නම් a, b, c සොයන්න. a, b, c සොයන්න. a, b, c සොයන්න නියත සොයන්න තියෙන්නේ. හරි. බලමු කොහොමද මේ නියත ටික සෙට් වෙන්නේ කියලා. මේ බහුපද දෙකත් ඔව්. වම් පැත්තේ බහුපදයක්ද? ඔව්. අර බහුපදයක නියම ඔරිජිනල් ෆෝම් එකේ ඉන්නවද? නැහැ. දකුණු පැත්ත ඔරිජිනල් ෆෝම් එකේ නෑ. හැබැයි දකුණු පැත්තත් බහුපදයක්. ඒ නිසා බහුපදයක් ඔරිජිනල් ෆෝම් එකේම තියෙන්න ඕන කියලා නීතියකුත් නෑ. බහුපද දෙකක්. එහෙනම් මේක පුළුවන් ද මට මේ බහුපද දෙක එකිනෙකට සමාන වෙනවා නම් ABC වලට ගත යුතු ස්ථිරාකයන් තියෙනවාලු මොනවද ඒවා කියලා තමයි අහන්නේ. එහෙනම් මේ පැත්තේ x ඝනයයි මේ පැත්තේ x ඝනයක් තියෙනවානේ. අර පැත්තේ x ඝනයත් x ඝන සමාන කරන්න පුළුවන්ද? පුළුවන්. x වර්ග ඔය එකත් නම් පුළුවන්. හැබැයි අපහැදිලිද? අපහැදිලි. මොකක්ද අපහැදිලිය? කෑලි එහෙට මෙහෙට විසිරලා. පළවෙනි බෝන එකත් පෙට්ටිය අස්සේ ඉන්නේ කෑලි එහෙට මෙහෙට. දෙවෙනි බෝන එකත් ඒ විදිහට. එහෙනම් උන් දෙන්න සමාන කරන්න ඕන නම් සම්පූර්ණ බෝනිකො දෙන්නම එළියට අරගෙන කෑලි ඔක්කොම වෙන් කරලා ඊට පස්සේ කෑලි පිළිවෙලට දෙපැත්තේ හදලා ඊට පස්සේ තමයි එකිනෙකට සෙට් කරන්න ඕන. කතාව තේරෙනවද කියන්නේ? හරි. ඒ නිසා මම පළවෙනි අධීර වශයෙන් ක්ෂණිකව එන්නම් මේක. මේ පොඩි දේවල් වුණාට මේ වගේ කතාව කියන්න ඕනේ නෑනේ. වරහන් ඉවත් කළාම ගන්නම් 2x වල ඝනය ධන 1x වර්ගය ධන 2ax වර්ගය ඍණ 2ax ධන x වර්ග ඍණ 2x ධන 1. ඒක සමානයි bx වල ඝනය ධන 4x වල වර්ගය ඍණ cx ධන 1. කතාව හරිද? මෝඩ විදිහට අපි පොඩ්ඩක් එහෙම මේවා කරලා දාමු. x ඝන තැන් මෙතන නැත නෑ වගේනේ. 2x වල ඝනයක් වෙනවා. x වර්ග ටිකක් නම් තියෙනවා වගේ පේනවා. මෙන්න මේකයි සෙට් වෙලා මේකත් එක්ක මේක සෙට් වෙනවා. දෙවරක් a ධන 1x වර්ගය කියලා තේරෙනවද දන්නේ නැහැ. ළඟට එකතු කරලා ඕනනම් ඕක පොදු හරයක් ගත්තොත් ඔක තේරෙයි. හරිද? මෙතන එනවා ඍණ දෙවරක් a ධන 1x. මොකද කියන්නේ මේක හරිද නැද්ද? පොඩි හරි අපහැදිලියක් එනවා නම් මේවා පුරුදු වෙන්න ඕන. වරහන් ඉවත් කරලා මම අර ක්ලාස් එකේ වුණා නම් පොඩ්ඩක් අවස්ථාව දුන්නා වුණා. දැන් දෙන්නේ නැහැ. ප්‍රශ්නයක් නම් වීඩියෝ එක නතර කරලා තමන්ගේ උත්තරය ආවේ නැත්නම් ඒ උත්තරේ එන්න හදලා මම සුළු කිරීම ටිකක් විතර මේක ඉක්මනට දානවා මෙතන. හදලා ඊට පස්සේ තේරුම් ගන්නවා රයිට් එතන මට වැරදුනා මෙහෙමයි වෙන්නේ කියලා. වැදගත්ද මේ උපරිම වැදගත්. ඊළඟ දශමවල ගණන් ටික ඔක්කොම ඉවර කරනවා. ඉවර කරනවා නේ අනිවාර්යෙන් කරන්න පුළුවන්. හරි දැන් අපි යමු x ඝන සං වලට යමු. x ඝන සම ලියන්නේ x ඝන සං කියලා කිව්වොත් b සමානයි 2යි. ගොඩක් හොඳ දෙයක්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම යන්නම් x වර්ග වලට යමුද? හොඳයි වගේ පේනවා. දෙවරක් a ධන 1යි. මේක වෙනවා 4ක්. අන්තිමට එනවා a සමානයි 1ක් එනවා. හරි නේද? ඔව් a සමාන 1යි. ඊට පස්සේ තව c හොයන්නත් ඕනද? x සංයන්ද x සං හොඳයි. x සං ගියොත් ඍණ දෙවරක් a ධන 1 කියන්නේ 1 ධන 1. මේ කියනවා ඍණ c කියලා. c සමානයි අන්තිමට මට ඍණ අයින් වුණාම 4යි. ඔව් නේද? ඔව් හරි. ඔන්න abc. ඒතර වැරදීමක් වුණා නම් නැවත ප්ලෑන් කරලා ගන්න ඕනේ. ඒක ඊට වඩා කෑ ගහන එක තේරුම් ගන්න නැනේ. බහුපදය සමානයි. 6 වසරුන් දැක්කොත් hina වෙන්නේ. නමුත් වැදගත්. ආයතරයක් කිව්වා. ඉදිරි කාලේ තේරෙයි ඒ කියපේකේ වටිනාකම. හරිනේ. තව එකකට යන්නද? මම තවත් එකකට යනවා. හේතුවක් තියෙනවා. හේතුව විශේෂ හේතුව කියන්නේ අකුරු තුනේ සමගාමීකුත් පොඩ්ඩක් බලලා යනවා නම් හොඳයි නේ. කෝකටත් ඉතින් නරකයක් නේ. ටිකක් විතර ඉක්මනට යමුද නැත්නම් ටිකක් ඉක්මනට හදමුද මේ ගාන වෙලාව වැඩි නැස්ති නොකර. මම යන්නම් මෙහෙම නෑ එපා. අපි මෙහෙම කරමු. අපි යමු ඊළඟ ගානට යමු. ඊළඟ ගාන a වරක් x ඍණ 1 x ඍණ 1යි x ඍණ 2යි ධන b වරක් x ඍණ 3යි x ධන 1යි සමානයි x වර්ග ඍණ x ධන c.
නම් ඒකමා බීකමාසී නියත සොයන්න. ඒකම දැන් මම ටිකක් හිමීට පිළිවෙලට මේක හදනවා. ඒකමා බීකමාසී නියත සොයන්න. මම මෙහෙම කතාවකට එන්නම්. ලස්සනයි මේක. මොහොතක් නවත්තලා හිටියනම් හරි ලොකු දෙයක් තියෙන නිසා සාමාන්‍ය ගානක්ද? ඔව්. කලින් හදපු වගේ එකක්ද? 100%ක් ඔව්. බහුපද දෙකක සමානතාවයද? ඔව්. පුළුවන්ද? පුළුවන්. ක්‍රම එකයිද තියෙන්නේ? ක්‍රම ගැන හිතන්න ඕනේ නැහැ. මං පොඩි ඉඟියක් දෙන්න වගේ කියන්නම්. දැනට දාමු එක ක්‍රමයේ කියලා. එක ක්‍රමයේ කියලා දාලා වැඩේ පටන් ගෙනියන්කෝ අපි ඔක්කොම ඉස්සරහට. එක ක්‍රමයේ මොකද්ද ක්‍රමේ? අපේ ක්‍රමේ. මොකද්ද අපේ ක්‍රමේ? අපි හරි ඉස්සෙල්ලා කරපු ක්‍රමේ. දඩබඩ ගාලා හෙට මෙහෙට කළා කොහමද උත්තරේ ගමු බලන්න මේකේ. ඒ කියන්නේ දෙවෙනි ක්‍රමයකුත් තියෙනවද? ඔව්. මොකද්ද ඒක අපි බලමු. ඒතර ඉස්සෙල්ලා ගන්න පස්සේ කතා කරමු හරි. මෙන්න එක ක්‍රමේ. වම් පැත්තේ බෝනික්කේද? ඔව්. දකුණු පැත්තේ බෝනික්කේද? ඔව්. දකුණු පැත්තේ බෝනික්කගේ ප්‍රශ්නයක් තියෙනවද? නැහැ. වම් පැත්තේ කාගේ ප්‍රශ්නයක් තියෙනවද? ඔව්. එහෙනම් වම් පැත්තේ කා පිළිවෙලට හදලා දකුණු පැත්තේ කාට සෙට් කරමු. හිතෙන් සෙට් කරොත් මොකද වෙන්නේ? මොනවත් වෙන්නේ නැහැ නියමයි. පැටලියේද සමහර විට පැටලෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මම පොඩ්ඩක් වරහන් ඉවත් කරන්න. ඒ වරක් x වර්ග ඍණ 3x ධන 2. හරිද? හරි. ධන b වරක් x වර්ග ඍණ 2x ඍණ 3 සමානයි x වර්ග ඍණ x ධන c. හරි නේද? හරි. දැන් සංගුණක ටික ෂණිකව ගන්න පුළුවන්ද? ඔව්. දැන් ගත්තොත් හරිද? හරි. තව ටිකක් සුළු කරලා ගත්තොත් හොඳද? මම හිතනවා හොඳයි කියලා. ඒ නිසා අපි සුළු කරලා ගමු. a ධන b x වර්ග. හරි නේද? හරි. ඍණ 3යි a ධන 2යි b x ධන 2යි a ඍණ 3යි b සමානයි x වර්ග ඍණ x ධන c. අන්න ඔහොම එකක් තියෙනවා. කියපු දේ හරි නේද? හරි. එතකොට මේකේ නම් ප්‍රශ්නයක් නෑ වගේ මට පේනවා. මේ කතන්දරේ දැනට හරි. එතකොට දැන් සංගුණක වලට යනවා කියන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි වගේ නේ. අපි එහෙමනම් සංගුණක වලට යමු. x වර්ග සංයමුද? හොඳම හොඳයි. a ධන b සමානයි කීයද? 1යි. පළවෙනි සමීකරණය. x සං වලට යමුද? හොඳයි වගේ මට පේනවා. මෙතනත් ඍණ තියෙනවා, මෙතනත් ඍණ තියෙනවා. ඒ නිසා ඍණ දෙපැත්තෙම නම් අයින් කරන්න නම් පුළුවන්. හැබැයි 3යි a ධන 2යි b සමාන 1යි. මේක 2 කියලා ගමු. කිලිම ගන්න පුළුවන් ඒ වැත්තටම. ඊළඟට අපි කියන්නේ නියත පද කියලා. x නැති එකට අපි නියත පදන කියන්නේ. x නැති බලමු අපි ඉස්සරහට ඒක හොඳට කතා කරමු කියන්නම්. නියත පද. එහෙනම් නියත පදේ මේකේ නියත පදේ වෙන්නේ වම් පැත්තේ නියත පදය 2යි a ඍණ 3යි b මේකේ c. මම දැනට මේක 3 කියන්නම්කෝ. අකුරු 3 සමගාමියක් කියන එකත් විහිළුවක් නේ. මේක අකුරු 2 සමගාමියක් පැත්තට බර වෙනවනේ. හරි. කොහොම හරි කමන්නේ ABC හොයාගන්න ඕන. මේ දවස්වලදී වැඩ නොකර ඉඳලා එහෙම හරියන්නේ නැහැ. පිළිවෙල වැඩ කරන්න ඕනේ. ඉතින් නැත්තම් ආයේ කවුරුත් පස්සේ කාලෙකවත් කිසිම එකෙක් ගණන් ගන්න නැහැ නේ. අරකුණා මේකුණා කියන එක. ඒ නිසා මේ වැටිච්ච වලින් ගොඩ එන්න වෙනවා. ඒක ඉතින් බරපතල වලකටනේ වැටලා තියෙන්නේ. ෆෝන් අරගෙන අපි ඉස්සෙල්ලා ක්ලාස් වල කතා කරේ කොහොමද දැන් කතා කරන්නේ කොහොමද කියලා වගේ තර්ක එහෙම ගේන්න එපා. ඇත්තම කතන්දරේ මේවා හරි අමාරුයි ෆෝන් එකක් එක කරන්න. සරලවම කළ යුතු මම දකින හොඳම දේ තමයි ස්ථීර වශයෙන්ම ෆෝන් කෑල්ල විසික් කරලා දාලා ඔය නිකන් කොහේ හරි තියෙන ඊටාම අඩු ගානක කම්පියුටර් කෑල්ලක් ගත්තා නම් ඊට වඩා හොඳයි. මොකද ෆෝන් එකත් එක්ක යන්න බැරි වෙයි. හිතෙන කරන්න බෑනේ කොච්චර කිව්වත් ෆෝන් එකේ ඕක ඉවර කරලා සම්පූර්ණ ෆෝන් එක අයින් කරලා වැඩේට යන්න පුළුවන් එක තමයි මේකේ සාර්ථක වෙන්නේ. අනිත් හැම එකකටම මේක අවුල් වෙනවා. ඒ නිසා ඒක කළ යුතුම වෙනවා. ඒතර කම්පියුටරයක් තිබ්බොත් ඕක මහඩු ගණන් යන්න ඕනේ නෑනේ. මම ගණන් නම් මම දන්නේ නෑ. ගන්න පුළුවන් අඩුම යන්තම් වීඩියෝ එකක් බලා ගන්න තියෙන කම්පියුටරයක් ගත්තා නම් හරි පාවිච්චි කරපු එකක් හරි කමන්නේ. ඒ වෙලාවට ඒක ගත්තා ඒක වැඩේ කරා අයින් වුණා දුන්නගේම තව බොහොම ටික කාලයක් තියෙන්නේ. දැන් මේ අන්තිම chance එක මේ එන්නේ. සෙකන්ඩ් ෂයිනේ. අන්ති ආයි තර්ඩ් ෂයි කරනවා කියලා එකක් ඉතින් කවුරුත් කරනවා අඩුයිනේ කොච්චර කිව්වත්. ඒ හේතුවෙන් මෙතනින් ගොඩ දාන්නම වෙනවා. ඒකට අවශ්‍ය වටපිටාව හදා ගන්නම වෙනවා. ලෝකේ යන එක රටේ ඕන දෙයක් වුණාවේ අපි අපේ වැඩේ කරනවා කියලා සද්ද නැතුව ඉගෙන ගන්න උන් වශයෙන් අපි ඒක කරන්න ඕනේ. එහෙම නැතුව මේක ඉතින් යන්න බෑ. කොහොම කිව්වත් බෑනේ යන්න. මම සමීකරණ ටික ලියලා පෙන්නන්න ඕනේ. මේ 6 වසර ගණන් තියෙන්නේ. කොහොම හරි 3a ධන 2යි b සමාන 1යිනේ. මේක 2. ඇත්තම කතාව දෙකෙන් වැඩි කරලා අඩු කරා නම් හරි. එහෙනම් මම මෙහෙම අඩු කරනවා දෙකෙන් අඩු කරන්නම් එක දෙකෙන් වැඩි කරලා. මේක දෙකෙන් වැඩි කරලා අඩු කරොත් එහෙම එනවා. අන්තරේ a විතරයි එන්නේ. ඍණ එකක් තමයි එන්නේ නන්නේ. හවුනේ. a සමාන ඍණ 1යි කතා කරන්නේ ගැලපෙන්නේ නැහැ වගේ b සමානයි 2ක් වෙනවා. b සමාන 2ක් වෙනවා. තුන්වෙනි එකට ගියොත් එහෙම c සමානයි ඍණ 2 ඍණ 6 කියන්නේ ඍණ 8යි. ඕනේ ඍණ 8යි
අහන්නේ ABC නේ. ඒක උත්තරේ හරි. මෙතන ඊට වඩා කතා නොකරිමු අපි. මේක ගැලපෙන්නේ නැහැ නේ. සමගාමීතු ගන්න ගැලපෙච්චරුන්නේ නැහැ නේ. හරි. දැන් මට ඕනකම තිබුණේ ඕක නෙමෙයි ඇත්තටම. මෙන්න මේකේ හරි ලස්සන කතාවක්. බහුපද දෙකක් සමාන නම් එකිනෙකට කියන්න එපා. බහුපද දෙකක් එකිනෙකට සමාන නම් අනුරූපාංග සමාන වෙන්න ඕන කියන කතාව හරිද? බොහොම සරලයි. වෙන්න ඕනේ දැත්තටම ඔව්. බෝනික දෙන්න සමාන නම් අඩුබඩු සමාන වෙන්න ඕනද? ඔව්. අපි හිතුවොත් මෙහෙම නිකන් බොරු කතාවක් ගොතමු. බෝනික දෙන්න ඉන්නවා. බෝනික දෙන්නගේ සියලු දේවල් සමානයි. බර ගත්තත් බරත් සමානයි, දිග පල්ල ගත්තත් උස ගත්තත් ඒ ඔක්කොම සමානයි. බෝනික දෙන්න සමාන නම් අඩුබඩුත් සමානයි. අපි නිකන් බොරුට හිතමු. පොඩි ඒ බෝනිකට පොඩි තොප්පි කෑල්ලක් දානවා කියමු. ඒ දාන තොප්පි කෑල්ලම වගේ එකක් අනිත් එකටත් දානවා. ඒ දාලා බර කිරුවා කියමු. ඒත් එකිනෙකට සමානයි. අහන්න දෙයක් නැහැනේ. තියෙන අඩුබඩු ගත්තත් සමානයි. තව පොඩි අමුතර දෙයක් දෙන්නටම කරලා බැලුවොත් ඒත් එකම දේ තමයි වෙන්නේ. කතාව සාධාරණද? ඔව්. මේ බෝනික්කො දෙන්න වගේද මේ ඉන්නේ? ඔව්. මේ උඩම ඉන්න එක බෝනික්කො වගේද? ඔව්. මේ කතාව හරිනේ. එතකොට මේකෙදි මෙන්න බරපතල කතාව වැදගත් දෙයක් තියෙනවා. අර ඉස්සෙල්ලේ නොකියවිච්ච සංගුණක සමාන කරගෙන ඉස්සරහට යනවා කියන එක විහිළුවක්. ඒක තමයි දැන් අපි කරේ. හැබැයි මේ දෙන්න එකිනෙකට සමාන නම් මට බැරිද මේකේ x වලට මම 10 ආදේශ කරලා ගන්නවා වගේ. අර පැත්තේ x වලට 10 ආදේශ කරලා ගන්නවා වගේ. ඒ දෙක එකිනෙකට සමාන වෙන්න ඕනද නැද්ද? සමාන වෙන්න ඕන විහිළුවක්. අර තොප්පි කේල් දෙක දාලා කිරුවත් බර ආයෙ සමාන වෙන්න ඕන. ඒ කියන්නේ මේ පැත්තට යම් අගයක් දාලා අර පැත්තට ඒ අගය දැම්මම එකම උත්තරේ ආයුතුමයි. කියන තරම් දෙයක් නෙමෙයි තර්ක මහලුගු නෑනේ. මෙහෙම ක්‍රම තියෙනවා කියලා පෙන්වීම පමණයි මම කරන්න ඕනේ. ඒකේ ලොකු වාසියක් තියෙනවා. ඉදිරි කලින් අර කරපු ගණන් වලට වඩා මේකේ හොඳ වාසියක් තියෙන බව දකින්න ඕනේ. විභාගයට ඇත්ති පදම් මෙහෙම ගණන්. මේකට අපි හිතනාගයක් දෙපැත්තට දාමු. x ට දාමු 15. දාමු 15 හොඳයි. මේ පැත්තෙන් AB එනවා අර පැත්තෙන් C එනවා. ABC අතර ටිකක් ලොකු හොඳ සම්බන්ධයක් එනවා. හරිද? හරියටම හරි. ඒ වගේ සම්බන්ධ තුනක් ගමු වැඩි නිකම්ම ගොඩ. හැබැයි මම 15 වෙනි දාමු කිව්වේ 15ද හොඳ 20ද හොඳ. එහෙම කතන්දරයක් නෙවෙයි කියලා අපි හැම එකටම තේරෙන්න ඕනේ. දෙපැත්තටම යම් මගයක් ආදේශ කරන්න හිතනවා නම් හොඳ මගය මොකද්ද? පේන හැටියට. එක දාමු. මම උත්තර ටික දෙන්නට අටගල එක දාමු. මම ඒකම දාන්න හේතුව. එහෙනම් බිඳුවත් හරි එක දාමුකෝ. එක දැම්මොත් වාසිය. එක දැම්මොත් එකෙන් එකක් බිඳුවයි මේ සෙට් එකම බිඳුව වෙලා යනවා. පුළුවන් තරම් දෙපැත්තෙන් සමාන වෙනකොට පද අඩුම ගානකින් සමාන සමීකරණයක් එනවනේ ලේසි. 500 දැම්මොත් වැරදිද? වැරදි නෑ. ඉතින් මෙතෙන්ට දැන් 490 අරන් ආයෙ මේකෙන් ගුණ කළ එන්න චාටරයක් අඬව. තේරුණා කිව්දේ? එහෙනම් පුළුවන් තරම් අඩු කොටස් වලින් ලේසි විදිහට පද සම්බන්ධයක් එන විදිහේ අගයන් ආදේශ කිරීමක් කරමු. උතන වැදගත් වෙන්නේ අගයන් ආදේශ කරන්න පුළුවන්ද? ඔව්. ඇයි එකම කතාව නම් එකම අගය ආදේශ කිරීමේ හැකියාවක් තියෙන බව අපිට පේනවා. මම දාන්නම් x = 1 කියලා. දෙපැත්තටම දාන්න x = 1 මේ දෙවෙනි ක්‍රමය. එතකොට මේ කෑල්ලම බිඳුවයි. මෙන්න මෙතනින් එනවා මේක බිඳුවේ මම දාන්නම් b වරක් මේක දැම්මොත් ඍණ 2යි. මේක දැම්මොත් ධන 2යි. එක ඍණ 1 ධන c වෙනවා. කියපු දේ පැහැදිලිනේ? හරි. එහෙනම් මෙතන එනවා 4b නේ. ඍණ 4b නැත්නම් මෙහෙ දාමු 4b ධන c සමානයි බිඳුවයි. මෙන්න පළවෙනි සමීකරණය. කියපු දේ පැහැදිලිනේ? හරි. එහෙනම් මෙහෙමයි වෙන්න ඕනේ. දැන් තව ආගයක් දාමු. 10 හොඳද? 10 හරිද? හරි. හොඳද? හොඳ නෑ. එහෙනම් තවත් මේ වගේ සෙට් එකක් නැතිවන විදිහේ තව එකක්. ඇත්තම කතාව දෙක වගේ දැම්මොත් මේක නැති වෙලා ආයි BC සම්බන්ධයක් එතන නිකම් මොකද වෙන්නේ? කියපු දේ තේරුණේ? හරි. එහෙනම් අපි එකත් කරමු දැන්. එහෙනම් x = 2ක් දාමු. මේ දෙක දාන්නෙත් ආයි මේක නැති වෙලා තවත් BC සම්බන්ධයක්. BC සමීකරණ දෙකයි වැඩි කොට. කියපු දේ තේරුණේ? හරි. එහෙනම් දාමු x = 2 මේක බිඳුවයි. මේක එනවා b වරක්. මේක ඍණ 1යි මේක 3යි මේක එනවා 4 ඍණ 2 ධන c. මම හිතන්නේ තේරුණා කියන්නේ. එතකොට එන්න ඕනි 3යි b ධන c සමානයි ඍණ 2යි වගේ තමයි මට නම් පේන්නේ. හරිද? මේක 3යි b ධන c සමානයි ඍණ 2යි. ඕනේ? හරි. දැන් එතකොට මේකෙන් අපිට බැරිද ab හොයන්නත් පුළුවන්. ab නේ bc හොයන්න පුළුවන්. ඊට පස්සේ තව සමීකරණයකට පස්සේ යමු. එහෙනම් මෙතනින් අපි ඒක හොයලිමු. කලින් අගයන් දෙකේ අනිවාර්යයෙන්ම සමගාමී ටික පුරුදු වෙන්නත් ඕන. ඇත්තම කතාව එකෙන් අඩු කරමු 2. මම බහුපද අඩු කරන එක පස්සේ කියන්නම්. මේකෙන් මේක අඩු කරාම b එනවා c කැපිලා ගිහින් 2 එනවා. කලින් මේක එන්න ඇති මං හිතන්නේ. එතකොට එකට ආදේශ කරොත් මට එනවා හරිනේ 8 ධන c සමානයි බිඳුවයි c සමානයි ඍණ 8යි. කලිමුත් මේක ආවද? ඔව්නේ. ඔව්. b ත් හරි c ත් හරි නේ. ඔව් a හොයන්න ඕනේ.
ඒ හොයන්න දැන් සංගුණක වලට ගියොත් මොකද වෙන්නේ? ඒත් හරි. ඇත්තටම ඒත් හරි. ඉතින් අගේනුත් ආදේශ කරනවා සංගුණකත් දෙකම කරන්න පුළුවන්. මේ අර තනිකර බින්න භාග වල කරන්න පියෝකනේ. මම කියවනේ දිගට බින්නේ ඕකනේ. ඕනනම් අගයන් ආදේශ කරන්නත් පුළුවන්. නැත්තම් සංගුණක සමාන කරන්නත් පුළුවන්. ඒක දෙකම කරන්නත් පුළුවන්. ඉතින් අපි දැන් මේ වෙලාවේ ඕනනම් ඉතින් අගයක්ම ආදේශ කරලා ගමු. තුන ආදේශ කරොත් මොකද වෙන්නේ? හොඳම හොඳයි. B කැපිලා ගිහින් ආයි සම්බන්ධයක් එනවා. තේරෙනවද කන්දරේ? එහෙනම් දැන් ආයේ x සමාන 3 ආදේශ කරමු. එතකොට මෙතන එනවා a වරක් මේක 2යි මේක 1යි මේක බිඳුවයි මේක 9 ඍණ 3 ධන c. කියපු දේ පැහැදිලි නේද? ඔව්. එහෙමනම් මෙන්න මේක එනවා 2යි a සමානයි 6 ධන c. a කියන්නේ කීයද? ඇත්තටම a කියන්නේ ඇයිනේ හොයන්න යන්නේ? ඔව්නේ. ඔව්. c කියන්නේ 2යි a සමානයි ඍණාට දැම්මොත් ඍණ 2යි a සමාන ඍණ 1 නේ. ඔව්නේ. ඔව්. a සමාන ඍණ 1යි. a සමාන ඍණ 1යි. අන්න කතාව. හරිනේ. කලින් උත්තරේ මෙනවා. ඒ කියන්නේ ඒක හොඳ කතාවක්. ඉතින් බොහොම ලස්සන සිද්ධියක් තියෙන්නේ. කියපු දේ පැහැදිලි වෙන්න ඕන. ඒතර ඒකේ ලොකු වටිනාකමක් තියෙනවා. ඒක විහිළු කතාවක් නෙමෙයි. ලොකු වැදගත්කමක් තියෙන දෙයක්. අගයන් ආදේශ කිරීම බොහොම ලස්සනට ඒකේ කරන්න පුළුවන්. හරි. පැහැදිලි ඇති. ඔය කියපුවා පොඩි දහසේ නෝට් එක පිළිවෙලට අරගෙන ඒක දිහා නැවත බලලා රයිට් මෙහෙමයි වෙන්නේ කියලා මේ පොඩි දේවල් ටික කරන්න ඕන. වැඩක් පටන් ගන්නකොට පොඩියෙන්මයි පටන් ගන්න ඕන. බොහොම පොඩියෙන් පටන් ගන්න ඕන. හේතුව ලොකු වැඩක්. අනිවාර්යෙන් හිමීට පටන් ගන්න ඕන. මැරතන් දුවන්නේ එහෙමයි. කාලේ ප්‍රශ්නයක් අපිට කොහෙත් මෙන්නේ නැහැ. මම මේකේ මැත්ස් වල වගකීම උඩරිමට ගන්නවා. ඒ ගන්න S එක අරන් දෙන්න නෙමෙයි කියලා ඉස්සෙල්ලා කිව්වනේ. ෆේල් වෙන තොග පිටින් ඉදී ක්ලාස් එකේ මේ සැරේ වැඩිපුර ඉදී. ගිය සැරවල වලට වඩා ගිය සැරේ රිවිෂන් එකේ 20 කීයද 50 ෆේල් වුණා. මේ සැරේ 80ක්වත් ෆේල් වෙයි. ඒ ඔක්කොම ෆෝන් වල ඉන්නේ. ඉතින් කරන්න බෑ මේ වැඩේ. ඒකෙන් බේරිලා ලස්සනට සෙට් වෙන්න පුළුවන්කමක් තියෙන සෙට් එක ගොඩේ අනිත් උන්ට මොනවත්ම කරගන්න බැරි වෙනවා. ගිය සැරේට හපන් වෙනවා මේ සැරේ. ෂුවර් එකටම බොහෝ දුරට වෙන්න ඉඩ තියෙන්නේ මේක තමයි මට පේන හැටියට. තමන් දැනගන්න ඕනේ ඒකෙන් බේරිලා වැඩේ කරගන්න රයිට්. මේකේ වටිනාකම උඩින්ම තියෙන නිසා තව පොඩි එක ගානක් ඉක්මනට හදලා අපි මේක ඉවර කරමු. මේක ඇල්ල ලියමු මේක p වරක් x ඍණ 3 වරක් x ධන 1 ධන qx වරක් මම විස්තර කරන්නේ මේක අපි ඉක්මනට හදමු සමානයි 2x වල වර්ගය ඍණ 3x ධන r නම් p, q හා r සොයන්න. p q r සොයන්න. හරි. එතකොට ඒකෙදි මොනව හරි කරලා මට හැම්බෙන් උත්තර ටික විතරයි ඕන. සංගුණක සමාන කරමුද මේ අගයන් ආදේශ කරමුද? ඒක ඉතින් අපි තීරණය කරමු. මටත් එහෙම තීරුමක් නැහැ. නියම බහුපද ෆෝම් එකේ නෑ මේ ගාන. අපිට ඒක වැඩකුත් නැහැ. අගයන් ආදේශයේ හොඳ වේද? මං හිතන්නේ ගොඩක් හොඳ වේ. මොකද්ද හොඳ අගයක්? x සමාන 1 දාමු. ගොඩක් හොඳයි. p වරක් ඍණ 2 2. මේක බිඳුව ලියන්නත් ඕනේ නැහැ ඒක. එකනේ දාන්නේ. එක දැම්මොත් වෙනවා ඍණ 1යි ධන r. ඒ කියන්නේ මට පේන හැටියට මෙන්න මෙහෙම එකක් එනවා 4p ධන r සමාන 1යි. හරිද මේ සමීකරණේ? හරි. තේරුණා වගේ. තව අගයක් තියෙනවද හොඳ අගයක්? මං හිතන්නේ ගොඩක් හොඳ අගයක් තියෙනවා. මොකද්ද හොඳ අගය? මට හොඳටම තේරෙනවා x සමානයි 3 කියලා ගොඩක් දෙනෙක් කියයි. ඒක නෙමෙයි හොඳ අගය. මොකක්ද අගය? බිඳුව දැම්මොත් ආයිත් මේක කැපෙනවා. ආයිත් මේක කැපිලා ආයිත් pr සම්බන්ධයක් එනවා. pr සම්බන්ධයක් එන්නේ එතනම ගොඩනේ. හරි. එහෙමනම් x සමාන බිඳුවක් දාමු. x සමාන බිඳුවක් දාමු. x සමාන ඒතර සංගුණක සමාන කරන්න ගියේම නෑනේ අපි. ඕන්නේ නැහැ. එහෙම ප්‍රශ්න නැහැ. x සමාන බිඳුව දාමු. x සමාන බිඳුව දැම්මොත් මෙන්න මෙතන p වරක් ඍණ 3 1. මේක බිඳුවයි මේක සමානයි r වෙනවා. එතකොට ඇත්තම කතාව ගත්තොත් 3යි p ධන r සමානයි බිඳුවක් වෙනවා. මේක හරි. මෙතනින් හොයන්නත් පුළුවන්. එහෙනම් අපි හොයලිමු කිසි ප්‍රශ්න නැහැ. එකෙන් දෙක අඩු කරමු. එකෙන් අඩු කරමු 2. එතකොට වේගය වැඩි කියන්න එපා. p සමාන 1යි. හොයලත් ඉවරයි. ඊළඟට ගමු r. r සමානයි ඍණ 3යි. ඔව් හොයලත් බොහොම සරලව. තේරුණා කිව්ද? හරි. දැන් සංගුණක වලට යමුද? නරක නැහැ. හොඳයි. එතකොට අගයන් තවත් අගයන් ආදේශ කරමුද? හොඳයි. ඒත් අවුලක් නැහැ. කොහොමද එකයි? මොකද්ද හොඳ අගේ x සමානයි 3 වගේ දැම්මොත් ඒත් නරක නැහැ. සංගුණක ඒකත් හොඳයි. හැබැයි කොහොම හරි q එන්න ඕනේ. එහෙනම් q එන්න නම් මම කියන්නම් හොඳම දේ. අපි වැඩි මේව කරන්නේ නැතුව අපි දැන් යමු සංගුණක වලට. සංගුණක වලට යමු. 3 ආදේශ කරන්න ඉතින් මට හිතෙන්නේ නැහැ 3 3 9යි ගුණ කර 18 ඔය චක්‍ර පැටලෙන්නේ. ඒ නිසා හොඳම දේ තමයි x සංගුණක වලට යන්න. දැන් යමු කෙලින් මම x වර්ග සංයන්න. ඒතර වරහන් ඉවත් කරන්න ඕනේ නැද්ද? ඉවත් කරන්න ඕනේ නැහැ. ගාන දිහා බලලා කෙලින්ම ලිවීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒවා ඉදිරි පාඩම් වල තව අහුවෙයි හොඳට. දැනට මේක ෂේප් වෙලා යමු අපි. එන්නේ ඒතර අරක වරහන් ඉවත් කරලා p වලින් වැඩි කරාම px වර්ග කියන්නේ p. ධන q වෙනවා සමාන 2 එනවා. තේරුණානේ?
මේ පැත්තේ x වර්ග සංගුණක 2යි මේ පැත්තේ මෙතනින් x වර්ගයක් එනවා qx වර්ග කියන්නේ q වෙනවා අතන p එනවා තේරෙන කතාවනේ පැහැදිලි p අපි හොයලා තිනවා එහෙනම් එක ධන q සමානයි 2යි q සමාන 1යි q දෙය තියෙනවනේ බොහොම සරලයි මේ වෙලාවේ කතාව කියන්නේ දෙක ඕන තරම් එහෙට මෙහෙට මාරු කර කර යන්න පුළුවන් බොහොම සරල විදිහට ඕක තමයි කතාව හරි දැන් අපි යමු මේකේ ඊළඟ කොටසට අපි පටන් ගමු අනිත් එක ඊළඟ මාතෘකාව අපි මේ මුල් ටික තමයි මේකේ මොනවා හරි පොඩි හරි දේවල් වලට තියෙනවා නම් ඔය ටික ටික විස්තර කරන්න ඕන මුල් ටික ගියාට පස්සේ පාඩම නිකන් විහිළුවක් ශේෂ ප්‍රමේයනේ එකම ඉවරයි පාඩම හැමදාම එන එකම කතාවනේ හැමදාම දන්නවනේ ශේෂ ප්‍රමේයනේ ගාන තියෙන පොඩි දෙයක් විදිහේ ශේෂ ප්‍රමේය දැන් පේජ් දෙකේ පොඩි කතාවක්නේ එතෙන් දෙන්න වටපිටාව හදාගමු එතකොට අර ඒක ඇතුලේ වෙන මොනවද කියලා හොඳට තේරෙනවා රයිට් අපි තව වාක්‍ය පොඩ්ඩක් ලියමු මාතෘකාවක් වගේ පරිමේශ්‍රිත කියලා පොඩ්ඩක් ලියමු පරිමේශ්‍රිත බලමු පරිමේශ්‍රිතයක් කියන්නේ මොකක්ද කියලා ලියීමේදී බහුපද දෙකක බෙදීමක් දැක්වෙන ශ්‍රිතයක් කියන්නේ සම්බන්ධයක්නේ බහුපද දෙකක බෙදීමක් දැක්වෙන ශ්‍රිතයක් පරිමේය ශ්‍රිතයක් ලෙස වේ උදාහරණ දාමු 2x වල ඝනය ධන 5x වර්ගයේ ඍණ 1 බෙදීම x වර්ග ධන 3x ධන 2 මේක ඊටා පැහැදිලි මේක බහුපද ශ්‍රිතයක් එහෙම නෙමෙයි මෙහෙම බෙදීමට බහුපද බෙදීමක් මෙහෙම එකක් නෑනේ බල මතකනේ කතාව අර නීති ටික යටත් නෑනේ මේක පූර්ණ බල තියෙන එහෙම නෑ හැබැයි උඩ එක වෙනම ගත්තොත් බහුපදයක් යට එක වෙනම ගත්තොත් බහුපදයක් බහුපද දෙකක් බෙදිලා මෙන්න මේකට පරිමේය ශ්‍රිතයක් කියලා කියනවා තේරෙන කතාව පරිමේය කියන්නේ බෙදිච්ච කතාව බෙදිච්ච කියන අදහස තමයි එකෙන් එන්නේ මේක පරිමේය ශ්‍රිතයක් වෙනවා තවත් එකක් ලියමු නැත්නම් හරියන්නේ x වල 4 වෙනි බලය ඍණ x ධන 1 මේක බෙදුමු අපි x ධන 3 මේක පරිමේය ශ්‍රිතයක් හේතුව උඩ එකත් බහුපදයක් යට එකත් බහුපදයක් බහුපද නීති දෙකේම තියෙනවා බහුපද දෙකක බෙදීමක් අපි පරිමේය ශ්‍රිතයක් කියලා කියනවා ඉතින් නමක් විතරයි බොහොම සරල කතාවක් විතරයි කියපු දේ පැහැදිලිනේ හරි එතකොට දැන් අපි හරි වැදගත් තැනකට එනවා හොඳ ලස්සන පොඩි තැනකට පාඩමට අපි සෙට් වෙන්න යන්නේ ඒකෙදී අපි මේක පොඩි මාතෘකා පිළිවෙලේ පොඩි උඩයට මාරු කිරීමක් කරනවා අහලා ඇති බහුපද බෙදීම ගැන දීර්ඝ බෙදීම වෙනමත් බෙදීම පිළිබඳ ඇල්ගොරිතම වෙනමත් බෙදීම පිළිබඳ ඇල්ගොරිතම කියන එක කරලා බෙදීම කරා නම් ටිකක් විතර හොඳ ගතියකුත් පේනවා නමුත් මම මේ දෙක වඩා මාරු කරලා කරනවා ඒ දෙක එක ළඟ මාරු කරලා කරනවා ඒක මට හිතෙනවා ඒ වෙලාවට හොඳයි කියලා මේක ඒ නිසා අපි මෙතන කතා කරලා ඊට පස්සේ අපි ඇල්ගොරිතම කියන එකට යමු බොහොම පොඩි දෙයක් අනුමාත්‍රකාවක් ලියමු බහුපද දෙකක බෙදීම කියලා බහුපද දෙකක බෙදීම ඒක වරහන් ඇතුලේ ලියමු දීර්ඝ ලෙස බෙදීම කියලා. වරහන් ඇතුලේ දීර්ඝ ලෙස බෙදීම. දීර්ඝ බෙදීම කියලා කියනවා. අපි පෙර පොඩි කාලේ කරපු දේම තමයි තියෙන්නේ. මම ඒක තේරුම කියන්නම් හරියට. අපි මේ ගැන කිසිම දෙයක් දන්නේ නැත්නම් මෙන්න මෙහෙමයි අපි මේක රට ගහන්න ඕන. දීර්ඝ බෙදීම මම මෙහෙම කතාවක් කිව්වොත් 27 කියන එක අපි 4ෙන් බෙදුවා කියමුකෝ 6ක් ලැබෙනවා 3ක් ඉතිරි වෙනවා බොහොම සරලයි නේද මේක සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදීම පිළිබඳ මූලික අවබෝධය අපිට කොහෙත්ම මූලික නෙති අවබෝධය අපිට හොඳට තියෙනවා එතකොට මේකේ සාරාංශය මේකෙන් බෙදුවොත් 6ක් ලැබිලා 3ක් ඉතිරි වෙනවා කියන එක මට මේක දිහා බලාගෙන මේ 4 දෙනා අතර තියෙන පොඩි සම්බන්ධයක් ලියන්නත් පුළුවන්. මොකද්ද සම්බන්ධය? 27 සමානයි 4 වැඩි කිරීම 6 ධන 3. බොහොම පොඩි කතාවක්. මේක අපි හොඳටම දන්න දෙයක්. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ මේක හරි. එතකොට මම තව දැන් මේක මුළු සමස්ත පාඩමේම දඟලන්නේ මේක තමයි. පාඩමේ මේ කොටසේ තියෙන තනිකර මේක තමයි. මේක හොඳ අවබෝධයකින් මේක අහගෙන හිටියොත් ආයි මොනවත් ප්‍රශ්නෙන්නේ නැහැ. තේරුම 27 4ෙන් බෙදුවොත් 6ක් ලැබිලා 3ක් ඉතිරි වෙනවා. ඒතර එහෙම වෙලාවට ඒකේ සම්බන්ධය ලියන්නෙත් මෙහෙම තමයි. 27 කියන්නේ 4 වරක් 6 ධන 3. ඒතර මේ වගේ එකක මේක දිහා බලාගෙන ඕනනම් මේක කියවන්න හැකියාව තියෙන්නත් ඕන. මේක දිහා බලාගෙන මේක ලියන්න නම් පුළුවන්. මේ වගේ එකක් දැක්කොත් මේකේ කතාව ගොඩනගන්න මේ සම්බන්ධය උඩ කතාවක් ගොඩනගන්නත් පොඩ්ඩක් පුළුවන් වෙන්න ඕනේ. මේක පුළුවන් වුණාට ඇඟෙන් එන්න ඕන. අර ඇල්ගොරිතම කියන එකේ තියෙන්නේ මේක අපි එතෙන්ට එමු හිමීට මේ තියෙන්නේ
27 4න් බෙදුවොත් 6ක් මේ 4න් බෙදුවොත් 6ක් ලැබිලා 3ක් ඉතිරි වෙනවා. අනිත් පැත්තට මාරු කරන්න පුළුවන් 27 6න් බෙදුවොත් 4ක් ලැබිලා 3ක් ඉතිරි වෙනවා. කතාව හරිනේ. මේක තේරෙනවා පුළුවන්. නමුත් ඔක ඇඟ ඇතුළෙන්ම නියමෙටම එන්න ඕන. මම ඉදිරියේදී ඒක විස්තර කරනවා. දැනට මම කියන්න උත්සාහ කරේ මේකෙන් දීර්ඝ ලෙස බෙදුවා කියමුකෝ. අපි දීර්ඝ බෙදීමක් පොඩි කාලේ 4 3 4 ඉගෙන ගන්න. ඒක හරහා ගියාම මේක තමයි මට ලැබෙන්නේ. මේ කතාව හරි. දැන් අපි කෙලින්ම මෙතෙන්ට එන්නේ බහුපදයක් තව බහුපදයකින් බෙදුනම කොච්චරක් ලැබෙයිද කොච්චරක් ඉතිරි වෙයිද ශේෂයට එහෙම එන්නේ යන්නේ ශේෂ ප්‍රමේයයට එහෙම එන්නේ යන්නේ. හරි. එහෙමනම් දැන් මේ වගේ එකක් බෙදෙන ක්‍රම ගැන කතා කරන්න ඕනේ. මේක අපි ඔක්කොම දන්න දෙන්නේ. එහෙමනම් අපි දැන් බැලුවොත් මෙහෙම කතාවක්. මම කිව්වොත් එහෙම x වල 4 වෙනි බලය ධන 3යි x වල ඝනය ඍණ x ඍණ 1 කියමුකෝ. මේක මම බෙදුවොත් අපි කියමු x වර්ග ධන 3න් කියලා. මේකෙන් බෙදුවොත් දැන් මෙතන දෙන්නේ මේකෙන් බෙදුවොත් යම් ගාණක් ලැබෙයි නේද? ෂුවර් එකටම. ඔව් නේද? තව ගාණක් ඉතිරිත් වෙයි නේද? අනිවාර්යයෙන්ම. මම අහනවා කොච්චරක් ලැබෙයිද? කොච්චරක් ඉතිරි වේද? මම කිව්වොත් මෙච්චරක් ලැබෙනවා මෙච්චරක් ඉතිරි වෙනවා කියලා මට පුළුවන් වෙන්න ඕනි මේ 4 දෙනාගේ මේකේ සම්බන්ධයක් ලියන්නත් පුළුවන් වෙන්න ඕන මේ වගේ. ඒ සම්බන්ධي සැපිරෙන්නත් ඕන. තේරුණ කෙන්ද? මේක මේ 27 4ෙන් බෙදන්න පුළුවන්ද? පුළුවන්. කොච්චරක් ලැබෙයිද? 6ක් ලැබෙයි. කොච්චරක් ඉතිරි වෙයිද? 3ක් ඉතිරි වෙයි. මොකද්ද සම්බන්ධي? මේක සම්බන්ධي. මේකෙන් බෙදන්න පුළුවන් වේද? පුළුවන් වෙයි. වැඩි විස්තර පස්සේ බලමු. ලැබෙයිද? ඔව්. ඉතිරි වෙයිද? ඔව්. එහෙනම් ලැබුණ මෙච්චරක් ඉතිරි වුණා මෙච්චරක් නම් මේ 4 දෙනාගේ ඈඳුම මොකක්ද? ඒකත් ලියන්න පුළුවන් වෙයි. ඕකනේ ඇත්ත යථාර්ථය. හරි. ඉතින් බොහොම කතාව. සරල කතාව. ඒක කොහොමද මේක බෙදන්නේ? අරක බෙදන්නෙත් මම ඔහොම පින්නුවට ඕක විධිමත් ක්‍රමයක් තියෙනවනේ. ඒ වගේ මේකේ විධිමත් ක්‍රමය මොකද්ද? අන්න ඕක තමයි දැන් අපි මේ ඉගෙන ගන්න යන්නේ. බොහොම සරලව. ඒතර අපි එතෙන්ට එමු හිමීට. මේක එනවද හැම දිග්ගටම එනවා. හැමදාමත් මේක එන ඕන තැනක පාවිච්චි කරන්න පුළුවන්. මේ කතාව අනුකල්නේ එනවා. ඊළඟට මේ අපේ ගාන ඇතුලේ හොඳට ඇවිල්ලා තියෙනවා. හොඳම උදාහරණේ 2020 නෙමෙයි 19 ගාන කෙලින්ම මේක දීර්ඝව බෙදලා අරන් හොඳට කතාවක් ගොතලා තියෙනවා. මට මතකයි 19 ගාන ඉතිරි සාධකයේද මොකද එකක් ඉතිරි කෑල්ලක් අහනවා. ඒක කෙලින්ම ඉතිරිය ගන්න සම්පූර්ණ සමස්ත දීර්ඝ බෙදීම ගියා නම් හරියටම හරි. ඒක වෙන කතාවක්. ඒක අපි පස්සේ බලමුකෝ. ඒ නිසා මේ කියන කතාව කිව්වේ හරි. දැන් මම කතා කරනවා මෙන්න මේ වගේ එකක් බෙදීම පිළිබඳ මූලිකව පොඩි හැඳින්වීමක් මම කරනවා. අපි සරලව ගත්තොත් අපි හිතමු fx කියන බහුපදය මෙන්න මේ අපි නිකන් 5x කියමු 5x කියන බහුපදයකින් බෙදුවොත් අපි හිතමු gx කියලා බහුපදයක් ලැබුණා කියලා අපි හිතමු ඉතිරි වුණා කියලා අපි ඒකට rx කියලාත් නමක් දෙමු අවුලක් නැහැ නේ මෙහෙම දුන්නාට සංකේත ටිකක් මේ සැකිල්ල දිහා බලාගත්තොත් බහුපදයක් බෙදන්නේ කොහොමද කියන තැනට එන්න තමයි මේ යන්නේ සැකිලි වලින් බැලුවොත් මෙන්න මේ තියෙන්නේ මේ බහුපදය මේකෙන් මේ බහුපද නම් මේ බහුපදයෙන් බෙදලා ඒතර මෙච්චරක් ලැබිලා තියෙනවා මෙච්චරක් ඉතිරි වෙලා තියෙනවා. එහෙම වුණා නම් මේ 4 දෙනාගේ පොදු සම්බන්ධයක් මට ලියන්නත් පුළුවන්. අපි ඔක්කොටමත් මේක තේරෙනවා. ෂුවර් එකටම මේ සම්බන්ධය මොකක් වෙන්න ඕනද? fx සමානයි 5x වරක් gx ධන rx වෙන්න ඕන. මම කියපු දේ පැහැදිලි වෙන්න ඕනේ. හරිනේ කතන්දරේ හරි. මේකට ඇත්තටම අර බෙදීම පිටිමද ඇල්ගොරිතම කියන්නේත් ඕක තමයි. සම්පූර්ණ ඕක තමයි. මම එතෙන්ට එන්න කලින් මම මෙහෙම එකක් ලියනවා දැනට. ඊට පස්සේ අපි අවශ්‍ය නැහැ මේවා. නමුත් මම නිකමට මේකට නම් ටිකක් දෙන්නම්. මේ නම් ටිකත් අපි දැනගමු. අර පාඩමක් නිසා දැන් O level නෑනේ මේ බෙදීම. A level වල තියෙන්නේ. එහෙනම් අපින් සිවුම්ම මේක ලස්සනට අහනවා. ඒ අහන නිසා මේකේ හැම දෙයක්ම දැනගෙන ඉන්න ඕනේ. කොච්චර 100%ක් තියරි ඉවර වෙන්න ඕනේ අපි. ඒ නිසා මම මේකට එන නමත් කියන්නම්. මේකට එන නම තමයි මේකට ලබ්ධිය කියලා කියන්නේ. ලබ්ධිය කියලා කියනවා. මේකට කියනවා ශේෂය කියලා. මේකට කියනවා ශේෂය. නමක් දෙනවා ශේෂය කියලා. මේකට කියනවා භාජකය කියලා. භාජකය. මේකට කියනවා භාජ්‍ය කියලා. භාජ්‍යය කියලා කියනවා. නම් වැඩ නැහැ මට සමහර පැටලෙනවා මේක භාජකය තමයි භාජකේ භාජ්‍ය නොයි නම් ටික තියෙනවා මේ 4 දෙනාගේ මෙහෙම සම්බන්ධයක් තියෙනවා බහුපද දෙකක බෙදීම පිළිබඳ මූලිකව තියෙන මේ සම්බන්ධය ලියාගත්ත මැති මම තියරි ක්ලාස් වල මීට වෙනස් කරලා රිවිෂන් එකකට හොඳටම ප්‍රමාණවත් මේ ටික නමුත් එක්ක දාලා ශනිකව මේ සම්බන්ධ ලියමු ඔන්න බහුපද බෙදීමේ මූලික සැකිල්ලෙක් සිද්ධිය මම කිව්වා මේ ලැබෙන එකට ශේෂය මේ ඉතිරි වෙන එකට ශේෂය කියනවා ලැබෙන එකට ලබ්ධිය කියලා කියනවා මේකට භාජ්‍යය කියලා කියනවා මේකට භාජකය කියලා කියනවා නම් නබඩන්නේ ඔව හරි දැන් වැදගත් වෙන්නේ අපිට කවුරු හරි දුන්නොත් කාගෙන් හරි බෙදන්න කියලා ලැබෙන ගානයි ඉතිරියයි
සොයා ගැනීම තමයි අපේ එකම අරමුණ මේ වෙලාවේ. මේ මාතෘකාව යටතේ තියෙන එක. බහුපද දෙකක් සමාන වීම තුළ මොන වගේ දේවල්ද වෙන්නේ? අපි දැන් ඒක කතා කරලා ඉවරයි. බහුපදයක් බෙදන්නේ කොහොමද? බෙදුව මේකේ ඇතුලේ තියෙන සම්බන්ධය මොකක්ද තමයි දැන් මේ කතා කරන්න යන්නේ. අන්තිමට ශේෂ ප්‍රමේයෙන් කතාව ඉවරලා දන්නවනේ සංසිද්ධිය. හරි. දැන් මම මේක හිමීට අතහැරලා මම මෙහෙම කතාවකට එන්න. මම කෙලින්ම කතාවට එන්නම්. කෙලින්ම කතාවට එනකොට මම ඊට කලින් පොඩි අමතර දෙයක් කරන්න. ගැලපෙන්නේ මම 6 වසර ශිෂ්‍යත්ව කැලලක් දැන් උගන්වනවා. හැබැයි මේක ශිෂ්‍යත්වය වුණාට වැඩි දිනෙට වරදින්නේම මෙතන තමයි. ඒ නිසා මම මේක මගේ වගකීම වශයෙන් අරගෙන මම මේක කියලා දෙනවා. මෙතනින් ඉදිරියට මම කිසිම දෙයක් හිතන්නේවත් නැතුව කියන්නේවත් නැතුව මම මේක පාවිච්චි කරනවා. මෙන්න මේ ශිෂ්‍යත්ව කොටස දැනගෙන සිටිය යුතු වෙනවා. තීරි ක්ලාස් වල මම මේක පිළිවෙලට ලියනවා. දැන් කාටරි මේක අවශ්‍යම නම් එහෙම මේ පොඩ ලියාගෙන හරි මේවා වෙන්න ඕනේ. මම කතා කරනවා මෙන්න මෙහෙම. පොඩි දෙයක් x ඝනය x ඝනය දන ලියන්න එපා. 3x වර්ගය ඍණ 5x ඍණ 1 තියෙනවා. මෙන්න මේක හා මේක එකතු කරන්න. මේක හා මේක අපි මේකම ගමුකොන්න x වර්ග හරි x වර්ග ඍණ x ධන 3 කියමු. හරි. මේ දෙක එකතු කරන්න කිව්වොත් මේක එකතු කරන එකයි මේක අඩු කරන එකයි මම විධිමත්ව කරලා පොඩි නිගමනයකට එනවා. ඒ නිගමනය මම කියලා දෙනවා. මේක 6 වසරේ තියෙන එකක්. ඒ වුණාට මම එතනින් එහාට ආයි ඒක ශනිකව පාවිච්චි කරනවා. මේකයි මේකයි එකතු කරන්න කිව්වොත් අපි කොහොමද එකතු කරන්නේ? අති පැහැදිලිව හොඳට මේක කරනවා නම් මෙන්න මෙහෙම නේද එකතු කරන්න ඕනේ. දැන් මම වැදගත් කිව්වොත් ඒකේ ආයි කතා දෙකක් නැහැ. කටරිනවට නෙවෙයි මම මේක කියන්නේ. ඔහොම නේද එකතු කරන්නේ? ඔව්. මේ දෙක ඔහොම ලියලා තමයි එකතු කරන්න ඕනේ. දැන් මේක නියම එකතු කිරීම නම් එන්න ඕනේ මෙහෙම නේද? මේක වරහන් ඉවත් වෙන්න ඕන. ධන x වර්ගය ඍණ x ධන 3 වෙන්න ඕනේ. කියපු දේ හරිද? මේකයි මේකයි සජාතීයයි 4x වර්ගය මේකයි මේකයි ඍණ 6x මේකයි මේකයි ධන 2යි ඔන්න උත්තරේ හරි. කියපු දේ හරිද? හරි. මේ දෙක එකතු කරා. ඒතර එකතු කිරීමේ කිටි ක්‍රමයක් වගේ අපි බලමුද? එකතු කිරීමේ කිටි ක්‍රමයක් බලමුද? මොකක්ද දන්නවා කිටි ක්‍රමේ? කිටි ක්‍රම කියලා එකක් නැහැ. මේකයි මේක එකතු කරන් තිබ්බොත් මෙහෙම ලියලා මෙහෙම මගුලක් නටන්න ඕනේ නැහැ. මෙතන සජාතීය කෑල්ලට මෙතන සජාතීය කෑල්ල එකතු කරමු. 4x වර්ගෙන් එතකොටනේ. හරි. මෙතන මේ කොටසට මේ කොටස එකතු කරමු. ඍණ 5යි ඍණ 1යි කියන්නේ ඍණ 6යි. ඍණ 2යි ධන 3යි කියලා කියන්නේ ගන්න ඕමල් එකතු කිරීම ධන 2යි. මේක විහිළුවක් නේ. ඔව් විහිළුවක් තමයි. එකතු කරනකොට සජාතීය ටික ළඟට ගත්තා එකතු කරා දැන් මටක් ගත්තා. හිතෙන් දාන්න පුළුවන්. අපි අඩු කරන්න කිව්ව. මං කියනවා මේකෙන් මේක අඩු කරන්න. මේක හා මේකෙන් මේක අඩු කරන්න. මම දැන් අඩු කිරීමට එනවා. ඒකට මම අඩු කිරීමත් පිළිවෙලට කියලා දෙනවා. මේක මෙච්චර වටිනා කාලයක් අරගෙන මේක කියන්නේ නෑනේ මම මේකේ වටිනාකමක් නැත්තම්. මම දන්නවනේ එනගන්නේ ඔක්කොම උතන කියලා. ඔන්න ඕක අඩු කරන්න තියෙනවා. මේකෙන් මේක අඩු කරන්න තියෙන හැම තැනදීම අපි කරන්නේ පළවෙනි එකාව ලියලා ඒ පළවෙනි එකා කියන නිසා වරහනක් දාන්න ඕන. ඍණ දෙවෙනි එක. මේ කතාව හරි. දැන් වරහන් ඉවත් කරනවා. 3x වර්ගය ඍණ 5x ඍණ 1 ඍණ x වර්ග ධන x ඍණ 3. හරි නේද? හරි. දැන් මේකයි මේකයි කියන්නේ කිය 2x වර්ගය. ඍණ 4x ඍණ 4. ප්‍රශ්නයක්ද නැහැ. අපි හදාගමුද කෙටි ක්‍රමයක් මේ පේලි මොනවත් නැතුව මේක කොට දාන කෙටි ක්‍රමයක් හදාගමුද වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද අඩු කරනකොට මේකෙන් මේක අඩු කරනකොට පළවෙනියට ලියවෙන එක නෙමෙයි පළවෙනි එක ලියවෙන්නේ එහෙමමයි දෙවෙනි එක ලියවෙන්නේ කොහොමද එයාගේ ලකුණ ඍණ වෙලා මෙතන තිබුණු ඍණ ලකුණ ධන වෙලා ධන ලකුණ ඍණ වෙලා තේරුණා කියන්නේ මෙහෙම අඩු කරන හැම වෙලාවෙම දෙවෙනි පේලියේ ලකුණ මාරු වෙනවා මේ මාරු වෙලා ලියවිලා මේකට එකතු වෙනවා එහෙනම් අපි කරන්න ඕනේ කිටි ක්‍රමේ මේකෙන් මේක අඩු කරන්න කියනකොට අඩු වෙන්න තියෙන දෙවෙනි පේලියේ ලකුණ මාරු කරලා උඩ එකට එකතු කරන්න ඕනේ මේක ඍණ කරලා මූට එකතු කරා නම් හරි. ඒතර වෙන්න ඕනේ මේකෙන් මේක අඩු කරන්න කිව්වොත් දෙවෙනියට අඩු වෙන්නේ මේකෙන් දෙවෙනි පේලිය මේකනේ මෙයාගේ ලකුණ මාරු කරලා මේකට ගිහින් එකතු කරනවා. 3x වර්ග ඍණ x වර්ග 2x වර්ග. තේරුණාද කිව්වේ මේක ධන කරලා මෙතෙන්ට ගිහින් එකතු කරනවා. ඍණ 4x. මේක ඍණ කරලා මෙතෙන් ඍණ 4. ආයි කතා කරන්නේ කිසිම තැනකදී ඕන තැනක තියෙන එකක් තව එකකින් අඩු කරන්න පුළුවන් මේකෙන් මේක නම් අඩු කරන්න තියෙන්නේ මේක එහෙමම තියලා අතන මෙතන තියෙන සජාතියක තියෙන අතන තියෙන සජාතියකගේ ලකුණ මාරු කරලා මූට ඈඳනවා ඈඳුවා ඩිවර් පට ගන්න පැහැදිලි වෙන්න ඕනේ මුළු පාඩමත් උතන ඉවරයි සයිස් එක කොටසේ ඔය කොටසම ඉවරයි කිව්ව දේ පැහැදිලි වෙන කොටසකින් කොටසක් අඩු කරනකොට දෙවෙනි පේජ් ලකුණ මාරු කරා උඩේ කාට ඈඳුවා ඔන්න කතාව
එකතු කරනකොට නෝමල් විදිහට එකතු කරන තුන ගියා සජාතිය ටික. ඕක තමයි කතාව. ඇති හොඳටම කෙලින්ම මම අවශ්‍ය තැනට එනවා. ආයි වැඩි විස්තර නෑ මොනවත්. මේවා ගැන කතා කරන්න නෑ කිසිම දෙයක්. මම මේකට නැවත උදාහරණ දෙන්නෙත් නෑ. Tamanට ඕන ලියලා බලලා ඒක තේරුම් ගන්න පුළුවන්. හරි මේක ලියන්න අවශ්‍යතාවයක් නෑ. දැන් මම කතාවට එන්නම් මෙහෙම. මම තියරි ක්ලාස් එකක වගේ ඔක්කොම ටික කියනවා වුණාට තියරි ක්ලාස් එකේ කියන විස්තර ටික ඔක්කොම අවශ්‍ය වෙන්නේ නෑනේ. පාඩමට අවශ්‍ය ලකුණු 100 ගැනීමේට තැනට අවශ්‍ය සියලු දේවල් ටික කියනවා. මම කෙලිම උදාහරණකින් තමයි මේ කොටස කියලා දෙන්නේ. මම ගානක් කියනවා මෙහෙම. x වල ගණය ධන 2x වල වර්ගය ඍණ 5x ධන 3. මේක මම x ධන 1කින් බෙදන්න කියලා කියනවා. මේකෙන් බෙදන්න. ඕක තමයි ප්‍රශ්නේ කියමුකෝ අපි. මෙන්න බෙදන ක්‍රමය. ඒකයි කතාව. දැන් දැනගන්න ඕන ඕනම බහුපදයක් තවත් බහුපදයකින් කොහොමද බෙදන්නේ? බෙදුවම ලැබෙන්නේ කොච්චරක්ද? ඉතිරි වෙන්නේ කොච්චරද? කොහොමද ඒක හොයන්නේ? ඕක තමයි සම්පූර්ණ කතාව. මේකට අපි කියන්නේ මේ වෙලාවේ දීර්ඝ බෙදීම. බෙදන ක්‍රම කීපයක් තියෙනවා. ඉස්සර නම් තවත් එක අර පරණ සිලබස් එකේ නම් තව අර මේ සංශ්ලේෂ බෙදීම කියලා ක්‍රමයකුත් තිබුණා. දැන් ඒක අපින් අයින් කරලා තිනවා. අපිට පැහැදිලි ක්‍රම දෙකක් එනවා. එකක් තමයි මේක. අනිත් එක තමයි මේ මොකද බෙදීම පිළිබඳ ඇල්ගොරිතම් භාවිතය. ඇල්ගොරිතම් භාවිතා කරලා දෙවිනුවට මේක කරා නම් හොඳයි. නමුත් මගේ ක්‍රමයට මම මේ දෙක මාරු කරා. ඒක මෙතෙන්ට අදාළ නැහැ. දැන් බලමු මේකෙන් මේක කොහොමද බෙදන්නේ කියලා. ඇත්තම කතාව බෙදනවා කියන එකේ යථාර්ථය බෙදුවම කොච්චරක් ලැබෙනවද කොච්චරක් ඉතිරි වෙනවද? ඒක හොයාගන්න එක තමයි අපේ පාඩම. එහෙමනම් මෙන්න මෙහෙම බහුපද දෙකක් බෙදනකොට අපි කරන්න ඕන ක්‍රමය. මේක ක්‍රමයක්නේ ගානක් නෙවෙයි ක්‍රමයක්. දීර්ඝ බෙදීම පොඩි පන්ති වල ක්‍රමයකටනේ අපි ඉගෙන ගත්තේ. මෙහෙම ක්‍රමයක් නෙමේක. මෙන්න මේක බෙදන ක්‍රමය. මම අවශ්‍ය හැමදේම කියනවා. අපි මේකනේ බෙදන්න යන්නේ මේකෙන්. මම මේක ගන්නවා කොක්ක ඇතුළට. දීර්ඝ බෙදීමේදී පැහැදිලි කොක්කක් එනවනේ. x වල ඝනය ධන 2x වර්ගය ඍණ 5x ධන 3. මේක හරියද? මේක අසරනේ මේක දාන්න ඕන කොහමද? බෙදන්න ඕන x ධන 1 නිසා ඒක දාන්න ඕන මෙතෙන්ට. කතාව හරි නේද? හරි. තව මේකේ නොකියපු පොඩි දේවල් ටිකක් තියෙනවා. මෙහෙම බෙදනකොට බෙදන්න මේ කොක්ක ඇතුළට දාගන්න ඕන රීතිත් නෙවෙයි නීතිම තියෙනවා. බහුපදයක නියම ස්වභාවයෙන් මේක තියෙන්න ඕනේ. නියම ස්වභාවය කියන එකට හෝ නැත්නම් අපි මෙහෙම කියමුකෝ බලය හැම පදයකම අඩු වෙන පිළිවෙලට පද ටික ලියවිලා තියෙන්න ඕනේ. මේ දෙක මාරු වෙලා තියෙන්න බෑ. ගණයේ ඇතුළට ඇවිල්ලා වර්ගෙ මුලින් තියෙන්න බෑ. අපි සාමාන්‍යයෙන් එහෙම තියන්නේ නැහැ. මේකේ කියනවා තියන්නත් බෑ කියලා. සාමාන්‍යයෙන් එහෙම තිබ්බොත් වැරදිත් නෑනේ. නමුත් මේකේ වැරදි බෙදන්න බෑ. එහෙනම් බලය අඩු වෙන පිළිවෙලට ඉස්සලා හදන්න ඕනේ ඇතුළ. ඊළඟට මෙතන එකාගෙත් බලය අඩු වෙන පිළිවෙලට හදන්න ඕනේ. තේරුණානේ කියව මොකද්ද කියලා? හරි. දැන් මේක බෙදන්න තමයි යන්නේ. මෙන්න බෙදන ක්‍රමය. 20 අර ඉස්සෙල්ලා අපි 27 බෙදුවේ මෙච්චර කියලා ඒ වගේ මේකෙන් බෙදන්න පුළුවන්ද? පුළුවන්. කොච්චරක් ලැබෙයිද බලමු. කොච්චරක් ඉතිරි වෙයිද බලමු. ඒක හොයන එක තමයි පාඩම. එනවද එනවා. උදාහරණ 2019 ආවා. කොහොනම් බලමු. ඒ කියේ මට ගාන විශේෂ මතකයක් තියෙන නිසා කිව්වේ. හරි. එතකොට හරි අමතක කරමුකෝ. මෙන්න බෙදන ක්‍රමයක්. මෙන්න ක්‍රමය. අපි බලනවා මෙතන තියෙන වැඩිම බලය. මෙතන තියෙන වැඩිම බලය කීයද? x ඝනය. මෙතන තියෙන වැඩිම බලයත් බලනවා. අනිත් ඒවා හිතෙන් අමතක කරනවද? ඔව්. මෙතන වැඩිම බලයයි මෙතන වැඩිම බලයයි විතරක් පොඩි සංසන්දනයක් කරනවා. මෙන්න මෙතන දැන් මේ දීර්ඝ බෙදීමේ ක්‍රමය පොඩි පන්තිවල උගන්වන්නත් මෙහෙම අග ඉලක්කම් බලන්න ඉතල මුල් ටිකනේ බලන්න. ඒ වගේ මෙතන තියෙන වැඩිම බලයට මෙන්න මෙතන තියෙන මේ පදයට මෙන්න මේ පදේ ඒවා කීයක් තියෙනවද කියලා බලනවා. ඒක තමයි ඉස්සෙල්ලම කරන්නේ. ඒක කරන්නේ කොහොමද කියලා මම කියන්නම්. මම ඇහුවොත් එහෙම 15ට 3 ඒවා කීයද ඇහුවොත් මෝඩ උත්තරේ 5 වුණාට මම අහන මොකද ක්‍රමය කියලා. 15ට 3 ඒවා කීයද? 5යි. කොහොමද ඒක එන්නේ? 15 3ෙන් බෙදලා. 15 3ෙන් බෙදුවා වෙනවා 15ට තියෙන 3 ඒවා ගන්න. තේරුණා කිව්වේ? මේකේ කරන්නේත් x ඝණයට x ඒවා කීයක් තියෙනවද බලනවා. තේරෙන්නේ නැහැ වගේ කියමුකෝ. කරන්න ඕන මොකද්ද? x ඝණය අරන් x වලින් බෙදුවා නම් හරි. මෙන්න මේකට මෙන්න මේ වගේ ඒවා කීයද? හෙවත් මේකෙන් බෙදනවා. මේකෙන් බෙදුවොත් එන්නේ x වර්ගයක්. ලකුණ සමග බලන්න ඕන ධන x වර්ගයක් මුලටම දාන නිසා ධන ලකුණ දාන්න ඕනේ නැහැ. මෙතෙන්ට දාන්න ඕනේ x වර්ගය. ඔන්නෝම x වර්ගයක් දානවා. ඊළඟට කරන්නේ මේක දාලා එතන ඉවරයි. මේකයි ගුණ කරනවා. හැමදාම දීර්ඝ බෙදීමේ පොඩි පන්ති වල ක්‍රමය. මේකයි ගුණ කරාම එනවා. මෙතන ලකුණ ධනයි x ගුණ කරාම x ඝනයක් එනවා. මේක කියන්න ඕනේ නෑ නේද? මේකයි ගුණ කරනවා ලකුණ සමග ලකුණ ධන වෙනවා 1x වර්ගයක් එනවා. දැන් කරන්නේ කෙලීම ඉරක් ගහලා දීර්ඝ බෙදීමනේ. උඩ එකෙන් යට එක අඩු කරනවා. ඔච්චරයි කතාව. අඩු කරනකොට වෙන්නේ මොකද්ද? දෙවෙනි පීලි ලකුණ මාරු වෙනවා. මාරු වෙලා උඩ එකට සෙට් වෙනවා. උඩ එකට ඇදෙනවා. ලකුණ මාරු කරලා ඍණ වෙනවා සෙට් වෙනම බිඳුව. ඍණ වෙනවා අන්න 2x වර්ග ඍණ x වර්ග ගැන 1x වර්ග අන්න එනවා 1x වර්ගය.
ඍණ 5x ධන 3 දැම්මේ මෙතන කවුරුත් මෙයාගෙන් අඩු වෙන්න නැති නිසා නිකම් වෙනවා. තේරුණා කීයේ සම්පූර්ණ කතාව උච්චරයි. ආයිත් අරකමයි පාඩමත් ඉවරයි. මෙතන වැඩි මේකාට නැවත වැඩි මේකාට විතරයි. මෙතන වැඩි මේකාට මෙතන වැඩි මේක ඒවා කීයක් තියෙනවද බලනවා. ඒ කියන්නේ කවුද? අරිත් ඒවා නැද්ද? අනිත් ඒවා නැහැ. x වර්ගයට x ඒවා කීයද? මට තේරෙන්නේ නැහැ. 15ට 3 ඒවා 5යි. කොහොමද 15? x වර්ගයට x ඒවා. x වර්ග x වලින් බෙදමු. එන්නේ x ලකුණ සමග කියන්න ඕනේ. ධනයිනේ ධන x. එහෙනම් එන්න ඕනේ ධන x. ලකුණු සමග තමයි දාන්නේ. දාලා දැන් මේකෙන් මේක අයි ගුණ කරනවා. ගුණ කරාම වෙනවා 1x. මේකෙන් මේක ගුණ කරාම නැවත එනවා 1x. දැන් ලකුණත් එක්ක ධන x. දැන් කෙලීම අඩු කරනවා. කියපු දේ පැහැදිලිනේ හරි. අඩු කරනකොට හැමතිස්සෙම දෙවෙනි පේල් ලකුණ මාරු වෙනවා. ඍණ වුණා, සෙට් වුණා, ඌ ඉවරයි. මේක ඍණ වුණා, සෙට් වුණාම ඍණ 6x ධන 3. කියපු දේ පැහැදිලි නේද? ඍණ 6xට x ඒවා කීයද? මතක නැහැ මටත්. ඍණ 6x x වලින් බෙදනවා. ඍණ 6ක් එන්නේ. දානවා මෙතන ඍණ 6. මේකෙන් මේ ගුණ කරාම ඍණ 6x ඍණ 2 ඍණ 6 නේ ඍණ 6 ඔව් දැන් අඩු කරනවා අඩු කරාම ලකුණ අන්න ධන වෙනවා සෙට් වෙනවා ඌ ඉවරයි ධන වුණා 6යි 3යි 9යි උත්තරේ 9යි ශේෂය 9යි කතාව මෙච්චරයි මෙන්න මේකෙන් බෙදුවොත් මෙච්චරක් ලැබිලා අච්චරක් ඉතිරි වෙනවා ඕකයි කතන්දරය එම නිසා මට හරි බරපතල ලස්සන දෙයක් ලියන්න පුළුවන් x වල ඝනය ධන 2x වර්ග ඍණ 5x ධන 3 සමානයි x ධන 1යි ඊළඟට එනවා මොකද්ද x වර්ග ධන x ඍණ 6 ධන 9 විශේෂත්වය මොකක්ද දන්නවද ඇත්තට මේක හරි ලස්සනයි හරි බරපතල ලස්සන දෙයක් ඉස්සෙල්ලා 27ත් සමාන වුණානේ 4 වරක් 6 ධන 3 කියලා අපි ගත්තේ ඒ වගේ මෙන්න මේක සමානයි මේක වරක් මේක ධන මේක ඇත්තටම ඔව්ද ඒක බලන්න පුළුවන් මෙහෙම වරහන් ඉවත් කරොත් මේක එනවා කියපු දේ තේරෙන්නේ කීයද හරි බරපතල දෙයක් හරිම ලස්සනයි මෙන්න මේකේ දැන් මේක දිහා බලාගෙන ඕනම් මට කතාවක් ගොතන්නත් පුළුවන් මෙන්න මේකෙන් බෙදුවොත් මෙච්චරක් ලැබිලා අච්චරක් ඉතිරි වෙනවා මේකෙන් බෙදුවොත් මෙච්චරක් ලැබිලා මෙච්චරක් ඉතිරි වෙනවා තේරුණේ ඔන්න බෙදීම ඔය ටික හරියට හැම පාඩමේම පොඩි දේවල් ටික ඉවර කරොත් සියලු ගණන් එකම ගාණක්වත් ප්‍රශ්නයක් නොවෙන්න මම බෝඩ් එකේ මට විස්තර කරන්න පුළුවන් වෙනවා නම් මම කියපු වචනත් එක්ක කාටවත් පාඩමේ ප්‍රශ්නයක් එන්න හේතුවක් නැහැ නේ මෙන්න ගාන ශනිකව මේක ලියාගෙන ඉවර කරන්න ඕනි හොඳ පිළිවෙලට ඊට පස්සේ ඊළඟ ගානට යමු මම ගණන් කීපයක් හදලා මම ඒක ඉවර කරනවා රයිට් ඕක තමයි ඒක ලියා ගන්න ඕන පටස් ගාලා මේ දැන් වීඩියෝ එක නතර කරලා ඕක ලියාගෙන ඊට පස්සේ අනිත් කොට සෙට් වෙනවා හරි රයිට් එහෙම බලමු ඊළඟ එක හරි තව ගාන බලමු අපි ඉක්මනට යමු උදාහරණ ගාන කීපයකින් මේක පුරුදුෙන් පටස් ගාලා තනියම කරන හරි මම ගාන කියවන්න මම මෙතන ලියන්තෝ x වල ගණේ එකක්ම ගමුද කවන්නේ x වල අපි නැතන් ටික හතර බලයක් වගේ ගමු x වල හතරවෙනි බලය ඍණ 3x වල වර්ගය ධන 3x ගණේ දාමුනේ 3x ගණේ දාන 5x වර්ගය ඍණ x ධන 4 කමවත් දාලා x ඍණ 1ෙන් බෙදන්න. අපි පටපට ගාලා බෙදුවම මම ඉක්මනට කියන්නම්. x ඍණ 1ෙන් බෙදන්න. බලමු x ඍණ 1ෙන් බෙදුවම කොච්චරක් ලැබෙනවද කොච්චරක් ඉතිරි වෙනවද කියලා. මම බෝඩ් එකේ ලියුවේ නෑ ඒක x ඍණ 1ෙන් බෙදන්න. හරි දැන් ඔන්න ක්‍රමයේ දාලා ඉක්මනට කරමු මම පටපට ගාලා ලියනවා. ඇත්තට මේක අර ඉසෙල් එක ටිකක් හුරු වුණා නම් තේරුණා නම් මේක නතර කරලා මට යන්න මට කලින් ගිහිල්ලා ඒක පස්සේ බලාගත්තා නම් හරි. මම වැඩි වෙලා දෙන්නේ මම හදනවා ශනිකව x4ට මේක මේ විධිමත් ක්‍රමයට ඉන්නවද? ඔව්. x4ට x ඒවා කීයද හැමදාම බලන්නේ වැඩිම දෙක විතරයි අල්ලගන්නේ. x4ට x ඒවා කීයද? තේරෙන්නේ නැහැ. x4 x වලින් බෙදුවොත් x ඝනයක් එනවා. ඒක තමයි දාන්නේ මෙතෙන්ට. x ඝනය දානවා. x ඝනය මේකෙන් ගුණ කරාම 1x4ක් එන්නේ. ලකුණ ඍණ වෙනවා. x වල ඝනයක් එනවා. ඔව් නේද? දිගිරක් ගහමු අවුලක් නැහැ. අඩු කරමු. අඩු කරන්න තමයි දිගටම එන්නේ. අඩු කරන්න යෝන. අඩු කරනට හැමතිස්සෙම දෙවෙනි පේල් ලකුණ මාරු වෙනවා. ඍණ වුණා කැපිලා ගියා. මේක ඍණ වුණාම ධන 1යි. මෙතන එනවා ඍණ 2x ඝනය ධන 5x වර්ගය ඍණ x ධන 4. ඍණ 2x ඝනයට x ඒවා කීයද? ඍණ 2x ඝන x වලින් බෙදුවොත් x එකක් කැපිලා ගියා. ඍණ 2x වර්ගය එන්නේ ඍණ 2x වර්ගය. ගුණ කරාම එනවා ඍණ 2x වල ඝනය ධන 2x වර්ගය අඩු කරාම එන්නේ ධන වුණා කැපිලා ගියා ඍණ වුණා 3x වර්ගයක් එනවා ඍණ x ධන 4ක් එනවා ධන 3x වර්ගයට x ඒවා කියන්නේ බෙදුව ධන 3x වර්ගයට x 3x එකක් එන්නේ මේක අරන් මේකෙන් බෙදන්න ඕනේ ධන 3x එන්නේ ලකුණ ධන මේක 3x එනවා ගුණ කරාම 3x වර්ගයක් එනවා මේක ඍණ 3x එනවා පැහැදිලි අඩු කරාම මේක ඍණ වෙලා මේක ධනයි 2x විතරයි ධන 4ක් එනවා. කියපු දේ පැහැදිලිනේ. අඩු කරන හැම වෙලාවෙම දෙවෙනි පේල් ලකුණ මාරු කරලා මූට සෙට් කරන්න ඕනේ. ඍණ ධන 3යි ධන 2x. 2x ට x ඒවා ධන 2ක් එනවනේ. ධන 2යි ගුණ කරාම 2x ඍණ 2
අඩු කරනවා නම් මේක අඩු කරාම 6ක් එනවා. ඔක තමයි කතාව. ඒතර ශේෂය 6යි. මෙතනින් ඇත්තටම නතර කරන එක නෙමෙයි කරන්න ඕන අපේ ඇඟට පාඩම වදින්න. තේරෙන එකයි ඇඟට වදින එකයි දෙකක් නිසා ඇඟට වදින්න මේක නැවත ලියන්න ඕනේ. x වල 4 න 3යි x වල ඝනය ධන 5යි x වර්ගය ඍණ x ධන 4 කියන එක මට ලියන්න පුළුවන් කෙලින්ම x ඍණ 1යි. මෙතන එනවා x වල ඝනය ඍණ 2යි x වර්ගය ධන 3යි x ධන 2 ධන 6 කියපු දේ පැහැදිලි වෙන්න ඕන. ඕක තමයි කතාව. තේරුණානේ? බොහොම සරලයි. මහ ලොකු දෙයක් එතන නැහැ. ඒක සරල සිද්ධියක්. ඒ කතාව හරි. එතකොට අපි තවත් එක ගානකට වගේ යමු. තව ගණන් කීපයකට යමු අපි යන්න ඕන. මම පොඩි වෙනසකුත් තියෙන ගානකුත් අරගෙන යමු. මේ වගේ පිළිවෙලටම ඕනේ නැහැ. තමන්ට මොනවත් ගණන් කීපයක් හදලා හුරු වෙන්නත් පුළුවන් තනියෙන් බිඳුවේ ඉන්නවනම් අනිවාර්යෙන් ඒක හුරු වෙන්නත් ඕනේ. ඒතර හුරු වුණාට පස්සේ අපි කොහොමද දන්නේ ඒක හරිද වැරදිද කියලා. එන උත්තරය අරන් වරහන් ඉවත් කරලා බලන්න ඕනේ මේක එනවද කියලා. එන්නේ නැත්තම් වැරදි. තේරුණා කියන දේ හරි. ඇති. යමු මේ ගානට බලන්න අපි x වල 4ක් නේ කවන්න x වල 4 මේකෙදිම x වල 4 ඍණ x වල වර්ගය ධන 5යි x ධන 1 හරි කියන ධන 1 හරි මේක බෙදන් තියෙනවා x ඍණ 2කින් අපි එහෙම කිව්ව x ඍණ 2කින් බෙදන්න. එතන විශේෂත්වයේ බල පිළිවෙලටම තියෙන්න ඕනේ නෑනේ. අඩුවීමක් තියෙන්න පුළුවන් අඩුවීමක් තිබුණත් ප්‍රශ්නයක් නෑ. එහෙනම් මේකෙදි කරන්න ඕනේ අපි මේක අරන් මේකෙන් බෙදමු. ඒ බෙදනකොට මෙන්න මම බෙදනවා x ඍණ 2කින් නේ. x ඍණ 2කින්. x ඍණ 2කින් බෙදුවොත් දැන් කොහොමද බෙදෙන්නේ? දැන් බෙදෙන්නේ x 4ට x ඒවා කීයද? x වල ඝනය. ගුණ කරාම මොකක්ද දෙන්නේ? x වල 4යි. ඍණ 2යි x වල ඝනයක්. 2යි සජාතිය නැහැ. අන්න ප්‍රශ්නයක් කරා. මේකට අපි හිතලා නිදහසේ මේක ලියමු. මේකෙන් මේක අඩු කරනකොට මේක ඍණ වුණා මේකට සෙට් වුණාම කැපිලා යනවා. මේක ධන වෙලා උඩට සෙට් වෙන්න කවුරුත් නැහැ. එතකොට මොකද කරන්න ඕනි? එහෙමනම් ඍණ x වර්ගය දාලා පස්සේ දාමුද ධන 1යි 2යි x ඝනය. එහෙම දාන්නේ නැහැ. කිසිම පේලියක වැඩිම බලය මැදට ඉන්න බෑ. වැඩිම බලය මුලින් ඉන්න ඕනි. එහෙනම් මේකෙන් මේක නිදහසේ අඩු වෙලා යන උත්තරය සරලමාකාරී ලියන්න ඕනි. මේකෙන් මේක අඩු කරාම මේක කැපිලා යනවා. මේක ධන වෙනවා. ඝණය නිසා මුලින් ලියවෙන්න ඕනි. සජාතිය කවුරුත් නැති නිසා 2x ඝණය ඍණ x වර්ගය ධන 5x ධන 1. අන්න ඔහොම වෙන්න ඕනි. මම හිතනවා ඒක නොතේරෙන්න හේතුවක් නැහැ නේ. දැන් හරි. මේකතර මෙතෙන්ට යන්න ඕනේ. ඒක මේ කෙලින් මේක එන්න ඕන කියලා නීති කොහෙවත් නැහැ නේ. වෙනින් මෝඩ කතානේ. අර්ථයෙන් හරියන්න ඕන. 2x ඝණයට x ඒවා කීයද? ලකුණ ධන වෙන්න ඕන. 2x වර්ගයක් වෙන්න ඕන. ගුණ කරාම 2x වල ඝණය ඍණ 4x වර්ගය. දැන් සජාතියයි මේක ඍණ වෙනවා කැපිලා යනවා ධන වෙනවා ධන 3x වර්ගය ධන 5x ධන 1. ධන 3x වර්ගයට x ඒවා ධන 3x. එතකොට එනවා 3x වර්ගයයි ඍණ 6x එකක් එනවා. අඩු කරාම 11x ධන 1ක්. තේරෙනවද? මේකට මේ වර්ගයෙන් ධන 11ක්. එතකොට එනවා 11x ඍණ 22. අඩු කරාම එන්නේ 23ක්. තේරුණා කියන්නේ? හරි. පැහැදිලි වෙන්න ඕන. ඒක ලියවෙන්නත් ඕන. අර සම්බන්ධෙත් දී වුණා නම් තමයි ශනිකව හොඳ. වඩා හොඳ එකයි. ඇත්තම කතන්දරෙත් ඒක හරි. එතකොට පස්වෙනි බලය එකක් වගේ එකක් නැති අවශ්‍යත් නැති වෙයි. අපි ඕනනම් එකක් නිකන් බොරුවට දාමු දෙන. මේක දාමු බලන්න x වල 5 ධන අපි මුලින්ම එකක් අඩු කරමු. 2x වල 4 නෑ ඝණය දාමුකෝ. ධන x වර්ගය ඍණ 1. බෙදමු අපි x ධන 3න් 2කින් විතර x ධන 2කින් බෙදමු. හරි x ධන 2කින්. x ධන 2කින් බෙදන්න. ටිකක් ඉක්මකල් දාමු. මේ බොරු ගානම ඉක්මනට හදන්න වෙලාව වෙන නැස් වෙන නිසා. මේ වගේ බෙදීමක් තියුණොත් පස්වෙනි බලයකුත් තියෙනවා. බල පිළිවෙලටත් නැති ගතියක් තියෙනවා. බල කීපයක් අඩු ගතියකුත් තියෙනවා. ඉතින් අපිට වෙච්චර දාලා නැහැ. මම කෙලින්ම මේක ගන්නම්. මේක ගත්තොත් මේක x ධන 2කින් බෙදන්න ඕන. නෝමල් ක්‍රමෙමයි විශේෂ මොනවත් වෙන්නේ නැහැ. x පහට x ඒවා කීයද? x වල 4යි. ගුණ කරාම x වල 5යි. ධන 2x වල 4 අඩු කරොත් සජාතිය ගතියක් නැහැ. ඍණ 2x වල 4 ධන 2x වල ඝණය ධන x වර්ගය ඍණ 1. කතාව හරිනේ? හරි. ඍණ 2x 4ට x ඒවා කියන්නේ ඍණ 2x වල ඝණය. ගුණ කරොත් එනවා ඍණ 2x වල 4 ඍණ 4x ඝණය. ඔව් ඍණ 4x ඝණය. සාධාරණයි නේද? ඔව්. දැන් අඩු කරොත් මේක සම්පූර්ණයෙන් කැපිලා යනවා. මෙතන එනවා 6x වල ඝණය. ධන මෙයාට කවුරුත් නැති නිසා x වර්ගයේ ඍණ 1. ධන 6x ඝණයට වෙනවා 6x වර්ගය. ගුණ කරාම එනවා 6x වල ඝණය.
ලකුණ ධන 12x වර්ගය අඩු කරමු ඍණ 11x වර්ගය ඍණ 1. කියපු දේ පැහැදිලිනේ? ඒවා පැහැදිලි වෙන්න බෑ. එතකොට ඉන්නේ ඍණ 11x ඍණ 11x ගුණ කරාම එනවා මට අන්තිමට කීය දෙන්නේ ඍණ 11x වර්ගය ඍණ 11x වර්ගය ඍණ 22x ඍණ 22x ඔහොම එකක් නෙන්නේ ඍණ 22x ඔව් අඩු කරාම එනවා කීයක්ද සජාතිය නෑනේ 22x ඍණ 1ක් එන්නේ 22x ඍණ 1ක් එන්නේ 22x ට x ඒවා කීයද ධන 22ක් ධන 22ක් ගුණ කරාම එනවා 22x ඍණ නෙමේ ධන 44යි අඩු කරාම එන්නේ ඍණ 45යි කියපු දේ තේරෙනවනේ හරි මෙන්න ඉරි ගහන්නේ නැහැ මෙහෙම මෙන්න ශේෂයේ මෙන්න ලබ්ධිය මගේ ප්ලෑන් එකේක ඔක තමයි කතාව ඒක පුරුදු වෙන්න කීප සැරයක් හරි මේක කරලා හොඳට හුරු වෙන්න ඕන මේක වටිනාකමක් නැත්තම් මම හොම කාලයක් ඔකට හොඳට වෙන් කරන්නේ නැහැ